ගෞරවනීය සංඝරත්නයේ අවසරයි අද අපිට තවත් සෙනසුරාදාවක් ඉතින් අපි එකේ මෙතෙන් පටන් පැයකමාරක් වමන කාලයක් ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් ගත කරනවා නැත්නම් ධර්ම සාකච්ඡා පාත්‍රන ඉතින් ඒකේ මුල් විනාඩි ස්වල්පේ අපි දවසට අදාළ විවස්ථා කියවීමට ගත කරන සම්ප්‍රදානුකූලව ඊට පස්සේ සංගීති සූත්‍රයේ ටික නිපාතේ අපිට ඊගාවට ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාව දවසේ මාතෘකාව මුල් කරගෙන සාකච්ඡාවට බහිනවා. හැකි ඉක්මනින් අපි ඒක විවෘත සාකච්ඡාවක් වඩපත් කර ගන්නවා. ඒක තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන වැඩසටහන. මේ විවෘත සාකච්ඡාවේදී කාටත් වගේ ඒකට දායකත්වයේ සහ සම්බන්ධතාවය ලැබලා දෙන්න පුළුවන්. ඒ මතක් කිරීමත් එක්කම අපි ආරාධනා කරනවා ධම්මසාරණ ස්වාමීන් වහන්සේට දවසේ අද විවස්ථාව කියවීමෙන් සාකච්ඡාවේ සම්ප්‍රදාන කුල ආරම්භය අපිට සටහන් කරන විදිහට අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත ස්වාඛාතං බ්‍රහ්මචර්යං සම්දිට්ඨික මකාලිකං යත්ථ අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමේව සද්ධං බ්‍රූහෙහි මා කාමස්ස වසංගමි. ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලයේ අධ්‍යාත්මයෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනීය මෙහි පරමාධ්‍යාශය විය යුතුය. සද්ධෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්ධෝ යනාදීන් වදාළ පරිදි යතෝක්ත ගුණ විශේෂය ලබා ගැනීමට සද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතාදී අශාසනික අදහසෙන් තොරව ශාසන පරමාර්ථයන් හදාළ ශ්‍රද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන පරමාර්ථයන් වෙත සිද්ධුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගය ක්‍රියාත්මක කොට දැක්වීමෙහි ප්‍රාර්ථනාව ඇති පරිත්‍යාගශීලී ගුණ නුවණැති ආධාරකාරක මණ්ඩලයකින්ද එයට සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. සික්ඛාසාජීවයෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මෙහි නිත්‍යාචාර ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මතභේදයෙන් තොර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මෙහි කෙරෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් උත්තමාර්ථය වැළහී යාමට හේතු පැනන හේයින්ද සමාන ගත සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. ගිහි පැවිදි කාවිසින් නුවද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයෙන් සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපන ක්‍රමයට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදියකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍ය භික්ෂු ප්‍රතිපත්තියට සරලන හැම අධ්‍යාපනයක්ම දිය යුතු වන හේයින් යෝගාභ්‍යාසාශ්‍රමයන්හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දියුණු කළ යුතුය. නියම කල්යාණාධ්‍යාශයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසිදු පැවතුම් දියුණු කරමින් කොහොන්කම් වංචක බව චාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේවකෝ රාජකුමාර පංචිමානි පදානි අංගානි ඉද රාජකුමාර බික්ඛු සද්දෝ හෝති සද්දහති තථාගතස්ස බෝධින් ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාති අප්පා බාදෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාචුන්නාය මජ්ජිමාය පදානක්කමාය අසටෝ හෝති අමායාවී යථා භූතං අත්තානං ආවිකත්තා සත්තහරි වා විඤ්ඤූසු ස බ්‍රාහ්මන සබ්‍රාහ්මන සත්ත
විඤ්ඤෝසු සබ්‍රක්‍මචාරීසු ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රහ්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උප්පාදාය තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දූරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානි කෝ රාජකුමාර පංච පදානියංගානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩිය යුතුය. පබ්බාජෙන්තෝපි සෝදේත්වා පබ්බාජේත ඊ වදාළ හේයින් පැවිද්ද බා ගන්නට පැමිණියන් වෝත් ඔවුන් ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දසසිල් ඈ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයක වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා වත්පිළිවෙත් ආදී පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘජ්ජා දෝහාදියෙන් හෝ පින්ගුණ නැති අනුවන සැදැහැ නැති කුසීතකම් ආදී අභාග්‍යයකින් යුක්ත වූවන් පණ්ඩු පලාස පන්තියෙන් ඉවත් කළ යුතුය. ජාති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් හැඟීමක් පහළ නොකරගත යුතුය. යමකු ඇසුරෙන් කුසල් පිරිහි අකුසල් වැඩේ නම් එබඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව වදාළ හේයින් කැපකරුකමට හෝ පැවිදිකමට ගනු ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලජ්ජී පිරිසගේ ලජ්ජී ධර්මයේ වෙනසී යා හැකි හේයින් පරීක්ෂා කොට බාරගත යුතුය. පිටතින් මෙහි අභ්‍යාසය ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳ මනවින් කරුණු විචාරාම සුදුසු බාරකාරාදීන් ඇති විටම ඇතුළත් කරගත යුතුය. පිටතින් එන හෙරණුන් නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂූන් දල්හි කර්ම උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිමියන් වහන්සේ විසින් ඇතුළත් කරගත යුතුය. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යං ඒවං මහතෝ අනත්ථාය සංවත්තති යත ඉදම් භික්කවේ පාපමිත්තා ඊ වදාළ හේයින් යත ඉදම් භික්කවේ පාපමිත්තතා ඊ වදාළ හේයින් සර්වානර්ථයට හේතු වූ පාපමිත්‍රාශ්‍රය විසුකුරු සපුන් මෙන් බැහැරකොට සුද්ධ අසුද්ධෙහි සංවාසං කප්පය වූ පතිස්සතා ඊ වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මෙහි පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවල යෙදිය යුතුය. කලට සුදුසු පරිදි සිකපද මැඩීමට කිසියෙකුට කිසි ඉඩක් නොලැබෙන පරිදි පංචසතික සංගායනාවේදී වත් තබා වදාළ සංඝ ඥත්තිය සිහි කොට කුඩා මහත් කිසිදු සිකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය. ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ණතෝන සීලම් පරිපූර්ණති යනාදී ධර්මයන් සිහිකොට තේර මජ්ක්‍ධිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දැනවගෙන අනතිමානී වන් ලැස්ව සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දැක්වෙන කරුණු හොඳින් දැනවගෙන දලදඬු ගති හා කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත වූ උජුපටිපන්න භාවයෝ පුරුදු කළ යුත්තාහ. ගම් වැදීම් බණ කීම ආදී අසා කටයුතු දෑ හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරයේ පරිදි දැහි යෙදිය යුතුය. නිද්දාරාමතා භස්සාරාමතා ඝනසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දශකතා වස්තු වලින් පමණක් ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතුය. දිනක් පාසා දසධම්ම සූත්ත අනුමාන සුත්තාගත කරුණු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පරියාප්තියෙන් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද ශාසනද්වය වඳවන හේයින් ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙන තුරු පරියාප්ති ධර්මයේ උග්‍රහණය ධාරණයද කළ යුතුය. ප්‍රත්‍යදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමික ගිහි සංසර්ගයේ සිදු නොවනසේද කුලදූෂණාදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. සිතේ පරිවර්තනය ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැමදෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. යෝගාශ්‍රමී කතිකාවත පළවෙනි කොටස අංක කීයද? 27. දැයි ඒක අලුත් කටහඬකින් අද ඇහුවේ ඔක්කොමල පුරුදු කරන්න ඕනේ. ඒක අමුතුම කාව්‍ය භාෂාවක් තියෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේගේ. ඒක නිසා මේ මුගතෙනෙකුට කියවෙන භාෂාව නෙවෙයි තියෙන්නේ.
හැබැයි සුළු වචන ප්‍රමාණකින් දෙන්න ඕනේ පණිවිඩය බොහොම ලස්සනට දීලා තියෙනවා. ඒ නිසා අපි සුමානකට සැරයක් කියවනවා. ඒ කියවලා තියෙනවා සුමාන දෙකකට සැරයක් මේ කියවලා සීකඳ වී යුතුයි කියලා. අපිට අර සුමානකට සැරයක් භාගයක් කියවනවා. ඒ වගේම යෝගාචර දිනචරියාවත් මේකට දාගත්තාම අපි සුමාන 3කින් සම්පූර්ණ කරන කතියක් තියෙනවා. ඉතින් මේ වැඩේට පිට කට්ටියත් සහභාගී වෙන්න නිසා ඒත් දාන්නවා. ලොකු සංජාපවත් උනාට ඒ වත් පිළිවෙත් ඒ ටික නැවත අඩුවන්නේ නාමික වශයෙන් හෝ කියවන්න අපිට පුළුවන්කමක් තියෙනවා. උගත් තැන් වල එහෙම කරන්න පුළුවන්කමක් නැත්තේ නෑ. ඊට පස්සේ අපි යනවා මේ සංගීති සූත්‍රයේ අදට නියමිත ටික නිපාතේ කොටස ධර්ම මාතෘකාව වශයෙන් ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. අත්තිකෝ අවසෝ තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන තයෝ ධම්මෝ සම්මදක්ඛාතු තත්ත සබ්බේව සංඝායිතබ්බං න විවදිතබ්බං යත ඉදං බ්‍රහ්මචර්යං අද්දනියං අස්ස චිරට්ටිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං ඛතමෝ තයෝ ධම්මෝ තීනි කතාවත්තුනි අතීතං වා අද්ධානං ආරබ්භ කතං කතෙය්‍ය එවං අහෝසි අතීත මද්දානಂತಿ අනාගතං වා අද්ධානං ආරබ්භ කතං කතෙය්‍ය එවං භවිස්සති අනාථ මද්දානಂತಿ ඒතරහිවා අනාගත මද්දානಂತಿ ඒතරහිවා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කතං කතෙය්‍ය එවං හෝති ඒතරහි පච්චුප්පන්නං අද්ධානಂತಿ කතා වස්තු කතා වරහන් ඇතුලේ කතාවට කරුණු වරහන් වහලා 3 අතීතයේ මෙසේ වී යයි අතීත කාලයේ අරබ කතා කරන්නේය අනාගතයේ මෙසේ වන්නේ යයි අනාගත කාලයේ අරබ හෝ කතා කරන්නේය දැන් පවත්නා කාලයේ මෙසේ වේ යයි වර්තමාන කාලයේ අරබ හෝ කතා කරන්නේය. ඒක තියෙන සානාස. ඔය මේක බුදුචානන්සේ විසින් දේශනා කරලාද වාද කරන්න නැතුව අයුදමානීව සම්මෝධමානව නැවත නැවත සංගායි තබ්බ නිසා මේක සංගීති සූත්‍රය කියලා කියනවා. ඒක තමයි අපි ඉස්සර පාලියෙන් කිව්වේ. ඒකේ තියෙනවා මේ දීර්ඝ කාලයක් පැවතීම පිණිස මේ ටික කරන්නයි කියලා. ඉතින් ඒ වගේ දෙයක් සරුවචනසි ඉදිරිපත් කරාට පස්සේ ඉතින් අපි ඒක විවේචනය කරනව නෙවෙයි අපි සමාලෝචනය කරනවා. ඉන් එහාට යන්න කවුරක්වත් නැහැ. ඒ නිසා අපි කරන හැම කතාවක්ම අතීතයක් දහන අනාගත මද්දාන නැත්තම් පච්චුප්පන්න ඒතරයි. ඉතින් ඒ තුනෙන් අපි ගොඩක් වෙලාවට සතිය ගැන කතා කරනකොට වර්තමානයේ ගැන තමයි අවධාරණය කරන්නේ. ඉතින් එතකොට ඒක වර්තමාන මනසිකාර්ය කියලා කියනවා. එළඹ සිට සිහිය කියනවා. නමුත් කතාවේ සර්වචන් වහන්සේත් අතීත කතාවල් ගෙනාර දක්වලා තියෙනවා මේ ජාතක කතා වශයෙන්. ඒකට අනාගත වංශය කියලා ඉස්සර කතාවලුත් දේශනා කරලා තියෙනවා. ගොඩක් කියවා තියෙන්නේ සර්වඥාන්සේ වැඩ හිටපු වෙලාවේ වර්තමානයේ එළඹිච්ච දේවල්. ඉතින් අතීත අනාගත දේවල් එකට ගලපන්නේ මේ වර්තමානය නිදර්ශනය කරලා පෙන්නන්න. හුවා දැක්වීම සඳහා ඒ නිසා කතා જાති 3යි තියෙන්නේ. ඉතින් මේ කතා જાති 3මත් එන්නේ දෙවන්නේක් හිටියොත් විතරයි. ඒ නිසා තනි වුණාට පස්සේ කතා જાති නැහැ. ඉතින් ඒ නිසා පිරිසක් එක්ක ඉන්නවයි කියලා කියන්නේ කච කචේම තමයි. ඉතින් ඒකෙදී එතකොට අතීත අනාගත දෙක වර්තමානයේ වගේ පදනම් සහිත නැහැ. ඒවා අමූලිකයි. ඒවා උණයි කියලා හිතන දේවල් සහ වෙන්න කියලා හිතාන ඉන්න දේවල්. වර්තමානයේ ගැන බලනකොට පේනවා වර්තමානයේ සිදුවෙන දේවලුත් හරියට අපි දන්නේ නැහැ. ඉතින් අපි අතීතයේ වෙච්ච දේවල් දන්නවා කියලා කොහොමද කියන්නේ? මම දැක්කා කිව්වා, මම ඇහුවා කිව්වා, මම අත ගෑවා කිව්වට ඒක කවදාකවත් අත්දකලා නැහැ. එකක් අත්දකින්නවා කියන්නේ කෝටියක් අමතක කරනවා කියන එක. ඉතින් ඊට පස්සේ අත්දකපු එක අල්ලගෙන අපි කතා කරනවා. මේ අත්පනා පිට දැක්කයි කියලා කියනවා. කැලෙන්ඩ සත්‍ය කියලා කියනවා. ඉතින් ඒක හොඳට තේනවා මේ මනසයි ඒක අහපා දෙන එකෙන් ඊමණස ඒකාන්තයෙන් මත් වෙලා ඉඳලා තියෙන කියලා. ඉතින් ඒක ඒ අතීත අනාගත දෙකේ තවත් පදනම නැතුව වගේ මේකක් තමයි අතීත අනාගත කතා නිත්‍ය සංඥාවේ තියෙන්නේ. වර්තමානයේ විතරක් බලන දේ සිදු වෙද්දිම බලලා ඔය කියන නිත්‍ය ගතිය ප්‍රකාශ කරන තරම් දෙයක් වර්තමානයේ තියෙනවද කියලා බැලුවොත් ස්වභාව ලක්ෂණ කිය බලනකොට කියන්න පුළුවන්. සන්තති ලක්ෂණට එනකොට කියා ගන්න බැරි වෙනවා.
සාමාන්‍ය ලක්ෂණයට යනකොට කියන එක පාඩුවට හිටිනවා. කමඨාන් සුද්ධ කිරීමේදී යෝගාවචරය මූලික අවස්ථාවේ ස්වභාව ලක්ෂණ බලනකොට පිටු ගණන් ලියනවා. ධාතු ගැන ලියනවා, ඉරියව් ගැන ලියනවා, අසුබ ගැන කියනවා, කිලෝරක්ම නැහැ. බෞද්ධයා කියන්නේ එතන භාවනාවට පෙළවෙන ආධුනිකයා කියන්නේ අන්ත අසරණ තැනකට වැටෙනවා. බෙන්ගාලි බොක්කට වැටෙනවා. කෙලවරක්ම නැහැ. ඉතින් ඒකෙන් ගිහිල්ලා කොයි එක දිගේද අපි සාමාන්‍ය ලක්ෂණයට යන්නේ? සන්තති ලක්ෂණයට යන්නේ කියන එක එයා හිතන ගුරුවරයා කියලා දෙන්න ඕනේ කියලා. එයා හිතන බලන පොතේ ඇති කියලා. එයා හිතන්නේ කල්යතු විනිශ්චය වෙලා තියෙනවා. එහෙම කිසිම විනිශ්චයක් නැහැ. මේ ස්වභාව ලක්ෂණේ වැඩ කරද්දී වර්තමානයේ විතරයි. එතකොට එයාට සන්තතිය පේන්න පටන් ගන්නවා. එයා නිවන් දකින්න පාර. ඒ නිවන් දකින්න පාරට යන වෙලාවෙ ඉඳලා කියා ගන්න බැරුව යනවා. මම මේ පටන් ගන්න වාක්‍ය ඉවරනකොට වෙන එක. ප්‍රීතියෙන් පටන් ගත්තොත් දුකින් ඉවර වෙනවා. දුකෙන් පටන් ගත්තොත් ප්‍රීතියෙන් ඉවර වෙනවා. ඒ නිසා ඒ කියන්න හදන දේ ලියලා ආයෙ කියවුවොත් මේක ආයෙ හදන්න හිතනවා. ඒ මට්ටමට යනකොට යෝගාවචරය ඒ සන්තතියට වැටිලා කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒ වුණාට ඒ බලානින්න බැරි කෙන්නේ නැහැ. ඊට පස්සේ සංඛතේට සාමාන්‍ය ලක්ෂණයට ගියාට පස්සේ අනිච්ච දුක්ඛ අනාත්ම කතා නොකර ඉන්නේ කොහොඳයි. කිව්වොත් බරුවක්. කෙරුවොත් හොරකමක්. හිතුවොත් චේතනා කරුවොත් පාපයක්. ඉතින් ඒකට එයා නොකරන තැනට ඉඳලායි. ආනින්ජ ඉන්ජන කම්පන නැති තැනට. ඉතින් ඒකේ කතාවේ පැහැදිලි පරිණාමයක් පේනවා. මේ පුද්ගල දෙදෙනෙක් අතර කෙරෙන වාග් එවනතම් විතක්ක විපහාරයේ විතරක්ම නෙවෙයි ඇතුළත කතාවේ විශාල පරිණාමයක් තියෙනවා. එන්න මුනිවරයෙක් වෙනවා. එන්න නිහඬ බණක් තමයි. කියනවට වැඩිය ගත කරන ජීවිතෙන් පෙන්වන ගොළු වෙනවයි කියලා. ඉතින් ඒක ථේරවාද බුද්ධ ආගමේ ජාත්‍යන්තර පැතිරීමට ලොකු බාධාවක්. අනිත් ඔයගොල්ලෝ එන්න ගෝසා කරනවා, දියුණු වෙන්න සද්ද ගෝසා වැඩි වෙනවා, ජනප්‍රියතාවය වැඩි වෙනවා, ජනමාධ්‍ය වෙනවා. මේකේ වෙන්න තියෙන්නේ හිමීට අයින් වෙනවා. අර සාමාන්‍ය ලක්ෂණය සන්තති ලක්ෂණේ පුරුදු කරන අයට පොඩක් අත දෙනවා. අත දෙහිලත් කියනවා ඕක ඔය කෙල්ල ලොකු වෙනකන් තමයි ඔක්කොම දෙල්ලන් ලෙකුණාට පස්සේ කෙල්ල ගෙට ගනි. ආයෙ පුරුෂාන්තරයට යවන්න එපා. ඇරියොත් කුල ගෙදරක් වෙන්නේ නැහැ. මොකද පුරුෂයන්ගෙන් කවදාකවත් මේ මල්වර වියේ කෙල්ලෙකුට සාන්තියක් විවේකයක් අරසාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සන්තති ලක්ෂණයට යනකම් පොඩි සෙල්ලක්කාරකම වගේ තියෙනවා. ඊට පස්සේ මේ ඉබ්බ කට්ට ඇතුළට යනවා වගේ පහන් දැල්ලක් ළඟට කුරුළු පිහට්ටක් ලං කරුවා වගේ පස්සෙන් පස්සට තමයි යන්නේ. එතන නයිලෝන් නූලක් ලං කරපුවාම වගේ උණු වෙවි පස්සෙන් පස්සට එන්න පටන් ගන්නවා. ඉතින් මේකේ තන්නේ කර අනිත් පැත්ත තමයි අධ්‍යාපනය උගන්වන්නේ. දැනගන්න කට්ටච්චෝලිකම වැඩි, කට වාචාලකම වැඩි, කතිකාචාර්ය මහාචාර්ය කියලා ගෝසාව විතරයි. තමන්ගේ වැඩේවත් කරගන්න වෙලාවක් නැති වෙනවා. අර මේකෙකම තියෙන විදිහට මේ අතීත මද්දාන අනාගත මද්දාන කතා වැත්තක තියේදී ඒතරයි පච්චුප්පන්නං වා කියලා කිව්වත් මේ කියා ගන්න දෙයක් නෑ. මේ ප්‍රීති සාක්කයක් කන්නන කරනකොට හමාර වෙන්නේ දුකේ. ප්‍රීති චේතනාව වින්දනයක් ගත්තොත් සුඛ වේදනාව ඉවර වෙන්නේ දුකේ. මේ දුක් වේදනාව ගත්තොත් සැපේ. ඉතින් අර වාක්‍ය ආරම්භ කරන එක නෙවෙයි ඉවර කරන්නේ. ඉතින් අනිකෝ සියලුම සාහිත්‍ය ආරම්භ කරන එක නම් තමයි ඉවර කරන එක නිත්‍ය සංඥාට වැටෙනවා. මේකේ කියා ගන්න විදියක් නැහැ. එතකොට අර වාග් වචනය ස්වභාවයේ ගිල ගන්න බවක් තමයි ඉන්න තියෙන ඇතුළට. එන්නේ ගිල ගන්නවා. ඉතින් ඒක කියනවා මේ යමකම තේරෙන මිනිස්සු කියලා දෙන වෙනකොට පැත්තකටලා ඉන්නවා. ඕක හරියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ හතරමං හන්දිය වල ටියුෂන් පන්ති දාන්නේ ඇයි කියලා දෙන්නේ නැත්තේ කියලා. ඒ මනසට තියෙනවා ඒක මේ මෝඩකමක් කියලා. ඒක මේ බාලයන් ඇසුරු කිරීමක් කියලා. දන්න කෙනා මෙයා ළඟට ගිහිල්ලා තමන්ගේ කාරණාව ඉෂ්ට කරගන්නවා. ඉෂ්ට කරගන්න ඒකේ තියෙන්නේ ඒකේ තල තුනක් ගතිය. වචනේ තියෙන්නේ. ඒ නිසා අද මේ IT ටෙක්නොලොජි කියලා සම්පූර්ණ වඩලා දීලා තියෙන්නේ අතීත අනාගත දෙකට මනුස්සයාට ලේසියෙන් යන්න පුළුවන් ක්‍රම හදලා දීලා වර්තමානයේ සම්පූර්ණ අමතක කළා. මේ IT ටෙක්නොලොජි ඉන්න කිසි කෙනෙක් කවදාකවත් මම දැන් මෙතන කියන එකට ගරු කරන්නේ මොකද එතකොට ටෙක්නොලොජි එක බහල්දු වෙනවා. ටෙක්නොලොජි එකෙන් කරන්නේම අතීතයට අනාගතයට ඇදලා දානවා. ඉතාමත්ම දක්ෂ විදිහට ඇදලා දානවා. ඇදලා දාලා වර්තමානයේ අමතක කරලා නිකන් කුඩු ගැහුවා වගේ
නැත්නම් ස්ත්‍රී දූර්තයට ගියා වගේ. එහෙම නැත්නම් සූදු කෙලියට ගියා වගේ මත් වෙලා ජීවත් වෙනවා. ආපෝ වියදම් කරන කෝටි ගාණක් ගත්තොත් නැත්නම් ජාතික ආදායමෙන් ප්‍රතිශතය ගත්තොත් ලංකාව වගේ තාම පස්ස ගහ ගන්න නියපොත්ත නැති රටත් ටෙක්නොලොජි වලට තමයි යන්නේ. ගිය කිසිම කෙනෙකුට හරි ගිහිල්ලා නැහැ. ඒකෙදි තියෙනවා මේකත් දැන් ටෙක්නොලොජිම තමයි බැනුම් අහන මම කියලා. ඒ බිග් බෑන් කියලා චිත්‍රපටයක් මට තේරුනේ. ඒකේ ඉන්න ළමයට ඒ කොල්ලට තේරෙන පුදුමාකාර කම්පියුටර් සයන්ස් එක. කාටවත් හිතා ගන්න බෑ. මොකද තරුණ ළමයෙක්. ඉන්න ගමන් එයාට මේ ආදරේ හිතෙනවා. හිතෙන්නේ ඒ වගේම දක්ෂකම් තියෙන කෙල්ලෙකුට. කියන්නේ කම්පියුටර් එකේ ජීනියස්. කොහමරි මේ දෙන්නගේ සෙල්ලමෙන් මේ ළමයා මේ කැලණම ගැප් ගන්නවා. ඉතින් ඔක්කොම මේ කාම දර්ශන ඔක්කොම පෙන්නනවා. ගැප් ගන්න දවසේ මුගේ ඔළුව අප්සෙට් වෙනවා. මොකද දන්න උපදින ළමයා ඒකාන්තයෙන් ඕටිස්ටික් කියලා. උගත්තු දෙන්නෙකුට හම්බ වෙන ළමයා හැමදාම ඕටිස්ටික්. ඒ නිසා මෝඩ තකතිරු ගෑණියක් ගනි. කවදාවත් ඕටිස්ටික් නෑ. එහෙම නැත්තම් ලවල් ඉගෙන ගත්ත ගෑනු මෝඩෙක් ගනින් ඔය ගස් නගින පොල් ගස් ගන්න මාටින් කෙනෙක් සිරිබිරිස් කෙනෙක් බඳපන් ඕටිස්ටික් නෑ. ඉතින් එදා ඉඳලා අර ළමයාට මේ පළවෙනි ඉංජිනේරට වෙන වැඩේ බිග් බෑන් කියලා මන් දන්න මං ආශ්‍රය කළ දෙන්නෙකුට නෝනා ගැප් ගත්තයි කියනකොට පිස්සු ඇදලා තියෙනවා. මම දන්නවා අනිවාර්යයෙන්ම උපදින්න දරුවා කොහොමද පංචස්කන්ධයක් උපදින්නේ අන්තිම දුක් විඳිනවා. ප්‍රීම සැප තියෙනවා. හිතා ගන්න බැරි ලෙඩක් ඇල්ල දුක් විඳිනවා. ඉතින් එහෙම දරුවෙකුට මම පියෙක්ුණයි කියලා. සාමාන්‍ය බල්ලු පැටලිලා මිනිස්සු ගෑනු පැටලිලා ළමයි හම්බ වෙන ඒක නෙවෙයි මේ කතා කරන්නේ. මේ IT ටෙක්නොලොජි එක හයි රෑන්ක් එකට ගිය හැම කෙනාම දන්නවා සම්බන්ධ වන්නේ ඒ වාගෙම පිස්සියක් උපදින දරුවට නම් කවදාකවත් සුගතියක් නැහැ. තිබුණත් IT ටෙක්නොලොජි එකේ මිස පිට දැනක මොකක් කරගන්න බෑ. ඉතින් ඒක බුදුරජාණන්සේ කිව්වා ධම්මීවා කතා අරියෝවා තුන්හි බහවෝ මේ කට්ටිය එකතු නම් ධර්ම කතාවක් කරපන්. එතෙන් කටයි මේකයි දෙකම වහගෙන නිස්සද්ද මෙයා. ආර්ය තුෂ්ණිම් භාවය. ඉතින් ඒතකොට බයිනවා මේ ඉර්ෂින්නාන්සලා ඉන්නවා කැලේටලා කිසි සේවයක් කරන්නේ නැහැ. කිසි කෙනෙකුට උදව් කරන්නේ නැහැ. වසේ බුදුරජාණන්සේ නමක් ඇටිලා ඇති වැඩේ මොකද්ද? පහනක් පත්තු කරනවා නම් වීදි ලාම්පුවක් නම් උඩක තියන්න එපාද? ඕක බුසලකින් වහලා තෙල් වැඩක් තියනද කියලා චෝදනා කරනවා. තේරවාදේ විතරක් ওই දෙකම කරනවා. සියලුම ගුණ වවලා වසංගකට ජීවත් වෙනවා. යන්නෙත් නැහැ පැනලා දෙන්න. ආවොත් අරින්නෙත් නැහැ. කම්බස් කරලා දානවා. ආයෙ මොකොත් නැහැ ඉතුරු කරන්නේ නැහැ තුන්නක් දූලි කරලා දානවා. හැබැයි යන්නේ නැහැ පෙනේ පුබ්බගෙන. ඒ මොකද ඒ වචනේ හසුරුන හැටි දානවා. ඉතින් මේ ඊපිරිද වෙච්ච සිද්ධියකදී මට ඒක කියන්න සිද්ධ වුණා. ඒ බුරුමේ ඉන්නකොට ඒ පන්සිවාන්ති ඉඳපු ගානක සැරේ කියනවා මේ බුරුමේ ස්වාමීන් වහන්සේලාගේ පාළි දැනුම, කටපාඩම, ව්‍යාකරණ අපිට කිට්ටු කරන්න බෑ. පුදුමාකාරයි ඒ දැනුම. ඒ කියන්නේ ඔක්කොම නෙවෙයි. පයිතරගේ ස්වාමීන් වහන්සේලාගේ කිසිම දෙයක එහෙම පටලවිල්ල මොකක්වත්ම නැහැ. මේ වචනේ කියනවා මේක මෙතෙන්දයි යන්න ඕනේ ඉස්සරහට මේකයි පස්සට මේකයි ව්‍යාකරණ මෙහෙමයි අති මොනක්වත් ගන්න දෙයක් නැහැ. ඒ වුණාට පන්සිවාංශ කියනවා ලෝක ශාසනික සේවාවේ ධර්ම දූත සේවාවේ බුරුම කට්ටිය කැපිපෙන්නේ නැහැ. ඒගොල්ලෝ හරීම දැනුවත්. ලංකාවේ මිනිස්සු කැපිපෙනවා. ඇයි ඒ? ලංකාවේ මිනිස්සු ඉංග්‍රීසි දන්න. ලංකාවේ මිනිස්සු කතා කරන්න තේරෙනවා. ඒ මොකද හේතුව? සුද්දන්ට යට වෙලා හිටියා. ඒ මොකද හේතුව? අපි ලන්දේසියට යට වෙලා හිටියා. පෘතුගීසි කාර්යයට යට වෙලා හිටිය නිසා පිටරට මිනිස්සු දැකලා තියෙනවා. අර රට යට උනේ නැහැ. ඒකට ජපන ගැහුවා. සුද්දත් මම හිතන්නේ සුද්දත් යට කරුවා. දැඩි සංස්කෘතියක් තිබුණේ දැන් උනත් ඉංග්‍රීසි කරන්න කැමති නැහැ. ඒ නිසා හැම බුරුමේ ඉන්න දක්ෂ හාමුදුර කෙනෙක්ම ලංකාවට ඇවිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගත්ත හාමුදුර කෙනෙක්. ගිහිල්ලා අපිට බයිනෝ. මොකද මේ ඉංග්‍රීසි භාෂාව කතා කරන සුළු භාෂාවක්. අතීතයට අදිනවා අනාගතයට අදිනවා වර්තමානයේ හරියටම ප්‍රිසයිස් කියන්න දන්නවා. ඉතින් ඒ නිසා ධර්ම දූත වැඩවලට ඒක අවශ්‍යයි. මම නැත්නම් අපි කියනවා නම් බාහිර ශාසනයේ වැඩවලට මේ අතීත අධධානං
අනාගත මද්ධානම් ඒතරේ පච්චුප්පන්නං වා කියලා මේකට තයෝ අද්දා කියලා කියනවා. මේ තයෝ අද්දා තේරෙන්නේ භාවනාවේ සම්මස්සර ඥානෙදී. සම්මස්සර ඥානෙදී භාවනා කරනකොට ඒ එන දැනුමේ හැටියට අපිට හොන්තටම දැන් මේ වගේ දවස්වල උදේට මම මේ අවුරුදු 10කට 15කට පස්සේ මේ නොවැම්බර් මාසයක් ලංකාවේ ඉන්නේ. මේ කාලෙම හැමදාම පිටරට. ඉතින් දැන් පේනවා යකෝ කොහෙටත් වැඩි බුදුම මේ විවේකයක් තියෙනවා. කොවිඩ් නිසා දෙයියන්ට පින් සිද්ධ වෙන්න මම දන්නේ. බුදුහාමරන්ට වන්දන කාට හරි පින් සිද්ධ වෙන්න මම දැන් දෙයියන්ට පින් සිද්ධ කරන එක ලාභයි උතන. හරිම මේ යා නෑදෑයෝ නෑ. අමුත්ත කවුරක්වත් නෑ. හරිම නිසද්දයි. ඉතින් වාඩි වෙලා ඉන්නකොට ලැබෙනවා මේ පුදුම සැපයක්. ඒක ඉතින් අපේ අභ්‍යන්තර සාසනයට බලපාන. බාහිර සාසනය කරන්න ගියා. ඔය තයෝ අද්දා. අතීත මනාගත පච්චුප්පන්න. ඉතින් එහෙම ඉඳලා යම් වෙලාවක අපි හිතුව මේ හොඳට මේ වගේ පරිසරයක් ලැබිලා බොහොම සතුටින් මහාන කංකරගෙන මේ භාවනාව කරගෙන ඉන්න කෙනාට සම්මස්සන ඥානෙට එනකොට පේනවා ඉස්සරහින් මාසයක් කහනවා, දඟලනවා, නටනවා, ළඟ ඉන්න අත්තක රිලව් කෑ ගහනවා. වලි කුකුල කෑ ගහනවා. එහෙම නැත්නම් දඩු රේණු කෑ ගහනවා. එන සද්ද ඇහෙනවා. ඒට තේරෙනවා අනේ අතීතේ මේ වාගේ කට්ටියක් භාවනා කරද්දී මම කෑ කහ දඟල කුෂ්ඨ හදාගෙන දඟලපු කාලයක් තිබුණා. ඒ වගේම අනාගතයේ ওই කෑ ගහන සත්තුත් මේ වගේ ඇවිල්ලා භාවනා කරන්නත් ඉඩ තියෙනවා. ඒ කිසිසේත් මේ වගේ සීමාවක් නැහැ. දැන් මේ භාවනා නොකරුවත් අතීතයේ හිටියත් අනාගතයේ හිටියත් මේ සියලු දෙනාටම මේ මම මේ විදින විවිකේ තියෙනවා. දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා මේ විවේකේ ලබන්න මිනිස්සෙක් වෙලා අරණ්‍ය වාසී වෙලා ශූරක් අඳගෙන අවුරුදු 20ක් භාවනා කරලා බද්ද පරියන්කෙම ගහගෙන ඇස් දෙක වහගෙන අතත් පිට අතත් තියාගෙන ඉන්න ඕනේ කියලා ඉතින් ඒගොල්ලෝ හිතනවා. එහෙම එකක් නැහැ. සම්මස්සර ඥානෙ තේරෙනවා මේ ඉස්සරහින් මිනිස්සයාගෙත් මගේ කිසිම වෙනසක් නැහැ. මගේ අතීත අනාගතයයි භාවනා කරන මේ මොහොතේ අතර කිසි වෙනසක් නැහැ. මේ සේරම පේනවා. දැන් මේ අතීත මේ අනාගත මේ වර්තමාන. ඒ තුනම පදාස වශයෙන් පේනවා. ඒක සම්මස්සනේ කර කර ඉන්න පුළුවන් හිතෙනවලු රහත් උනායි කියලා. හිතෙනවලු නිවන් දැක්කයි කියලා. ඒ තරම්ම පේනවා මේ භාවනා කෙරුවට පස්සේ මේ භාවනා නොකරන අයයි මායි අතර පුදුම සහෝදරකමක් තියෙන්නේ. කිසිසේත්ම මේගොල්ලෝ උසස් මම් පහතේ මේ කුප්ප ගති ඒ අර ෂට ගති නැතුව යනවා. හැබැයි අංශු වශයෙන් නෙවෙයි පදාස වශයෙන් කලාප වශයෙන් පේනවා. තයෝ අද්දා කියලා මේකට අපි අටුවාචාන් වංශලා දීලා තිනවා මේ ත්‍රිමාණයට දාලා ත්‍රිකාලයට දාලා තුන්කල් දක්නා ඉර්ෂිනාන්සලා කියලා පොතේ ලියන්නේ තේරෙන පටන් ගන්නවා මං ඉස්සර හිටියානම් ඔය බව පැවැත්මමයි තිරසනෙක් වුණත් ඔච්චරයි පව් කරන කොටත් ඔච්චරයි පින් කරන කොටත් මොන්නම වෙනසක්වත් නැහැ. දැන් ඔබ නිවන් දැක්කයි කියපන් මොන වෙනසක්වත් නැහැ. හැබැයි දැන් දන්න ඔය තුනම බලන්න පුළුවන් කියලා. මේ වර්තමාන මොහොතේ ඉඳ අතීතයත් බලන්න පුළුවන් අනාගතයත් බලන්න මොකද්ද වෙනස? ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක මගේ ආත්මේ නෙවෙයි. මම කියාගන්නෙත් නැහැ කියලා අන්නේ සම්මස්සන ඥානෙට ගිහාම ඇති වෙන ධනක් වතුරේ බහැලා ඉඳ මනසක පාට වතුරේ වාඩි වුණා වගේ තේරෙන්න පටන් ගන්නවා සියලුම දේම සම්මර්ෂණය වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙදී සරුවචනන්සේ දසදහසක් සක්වල සම්මර්ෂණය කළා තියෙනවා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දඹදිව තලයේ තියෙන අවිඥානික සවිඥානික සියල්ල සම්මර්ෂණය කළා තියෙනවා. මොග්ගල්ලාන සංසේ බොහොම පොඩ්ඩයි සම්මර්ෂණය කළා තියෙනවා. ටග්ගල නිවන් දැක්කා. ඉතින් සම්මර්ෂණය වැඩි වුණොත් නිවන බාධායි. හැබැයි හොඳට සම්මර්ෂණය කරලා නිවන් දැක්කොත් අනික් අයට කියලා දීමේ දක්ෂකම වැඩි. හොඳට තේරෙනවා මේ අනික් අය පටලවා ගන්න ඇති. පව් කරපුවා මගේ කියාගෙන පින් කරපුවා මගේ කියාගෙන මතක තියෙන එක හොඳයි කියාගෙන මතක තියෙන එක හොඳ නැහැ කියාගෙන මම හරියට වැඩි ලොකුයි පොඩි කියාගෙන සම්මර්ෂණය දන්නේ නැතුව වණ කරගන්න හැටි දකින්න මේ තයෝ අද්දා. ඒ තමයි සම්මසඥාන කියන්නේ ඉස්සෙල්ලා නාම රූප පරිච්ඡේදන ඉස්සෙල්ලා පච්ච පරිග්ගාන. නාම රූප පරිච්ඡේදන කියන්නේ වර්තමාන. පච්ච පරිග්ගා කියලා කියන්නේ ඒක ආවේ කොහෙන්ද ඉඳලා කියලා බලන එක. සම්මසන යනකොට යන්නේ කොහෙද කියලා තේරෙනවා. ඒකට තුන්කල් දකින්න. ඒකට කොත්තන හිටියත් මොන රූප ධර්මයේ ගතත් අරූප ධර්මයේ ගතත් පණයිති දේ ගතත් පන්නේ දෙයත් එකම සම්තතිය ඔකේ තියෙන්නේ. අපි නම් දැම්මට මේ රූප මේ ශබ්ද මේ ගන්ධ මේ මොකක්වත්ම ඔය වෙනසක් නැහැ. ඉතින් ඒවා බෙදාගෙන නංගනන් දීගෙන પરම්පරාවක් හදාගෙන ಜಾති ආගම් බෙදාගෙන ඉන්න එක තමයි සම්මසන ඥානෙ දන්නේ නැති කෙනාගේ වෙන්නේ. සම්මසනෙන් පස්සේ තමයි
උද්‍යප්පේ ඥානෙට වැටෙනවා. එයා එකෙන් එකක් අල්ලගෙන ලක්ෂයක් දේවල් වල පදාස වල කලාපවල එකක් අල්ලගෙන ඒකේ ඇතිවීම නැතිවීම බලනවා. ඒක දන්නා ඒ ඔක්කොගම ඇතිවෙ නැති ඔච්චර තමයි. හැම එකම එකයි. ඉතින් එතකොට ඉතින් හැමදාම කමඨාන් සුද්ධ නාන සාන්තක ආනපාන කරනදා පිම්බි මැකිලිමට ගියා. පිම්බි මැකිලිම ඉඳලා ආනපානට ආවා. නැත්තම් ඉඳගෙන ඉන්න එකට දැන් මම මොකද කරන්න ඕන? කොහෙන් ගියත් එක තැනට වැටෙන්නේ. ඉතින් කියනවා ප්‍රකට දේන් අල්ලගෙන යන්න. ඔය තොර ඉන්න යන්න එපා. කොහොකත් එකයි. ඉතින් නැත්තම් කවුන්ත පංචන් කිව්වා වගේ තෙලුව පැණි තියනවා කොණ්ඩ කැවුම් හදුවාමකෝ අතිර හැදුවාමකෝ පණ කැවුම් හදුවාමකෝ කොයි එකත් තෙලුව පැණි තමයි. යායෝගේ නම් වන මොනවද තිබුණා. ඉතින් අන්න ඒක දන්නේ නැතුව ආදුනිකයා ඔය තයෝ අද්දා දන්නේ නැතුව මේක හරියට පැටලෙනවා. ඉතින් ඒකට චෝදනා කරන්නේ නැතුව ඒ කියනවා කමන්නේ මොනවා හරි කරලා ඔක දිගට කරන්නකෝ. එතකොට අවශ්‍ය වැදගත් දේ මතුවේ. ඒක එකෙම ඇති වෙනවා. ඔය අත දාන්න එපා. අත දානවා නම් කලින් පටන් ගත්ත මූල කර්මත්තාන්නටම එහි කියාගෙන yes sir කියාගෙන ඒක pivotal point එක කරගෙන යන්න. ඉන්න ඕනේ දෙනවා. එතකොට එනවා මේ කාට කියලා දෙන්න ඉතින් ඔක්කොම දන්න දෙන්නේ. මං කියලා දෙන්න මට තියෙන මොකද්ද තියෙන දක්ෂකම? මොකද්ද මට තියෙන සුදුසුකම? මට පේනවා මේ මිනිස්සු අහන ප්‍රශ්නේ මම අහනවා. මමත් අහලා තියෙන අහන්න ඉඩ තිබුණා එදා කතා කරා. දැන් මං කියලා දෙන උත්තරේ නෙමෙයි 100ක් හරි උත්තරේ. මෙයා දිගට වැඩේ කරගෙන යන්න ආරින්නේ. ඒකට යාටම තේරෙනවා මේ කාලය කියන දේ දුන්නෙන් විහිදිගේ ඊතලයක් වගේ අපව ගන්න බෑ. එක දිශාවට ගමන් කරන්නේ. ඒක මානව මනසෙන් හදාගත්ත සංකල්පයක්. මානව මනසෙන් හදාගත්ත සංඥාවක්. ඒක නිසා ඒකට හේතු වෙච්ච ඔර්ලෝසුව මානවය සොයා ගන්නලා දෝලින් පුදුමාකාර වස්තුවක් බාටපත් වෙනවා. එදායින් පස්සේ මිනිස්සු දාස වෙලා. කාලයට දාස වෙලා ඉස්සලා දාස නැහැ. ඉස්සර මිනිහට ඉර නගිනවා බයිනෝ වැඩ කරගෙන යනවා. දැන් බෑ 10:32ට එන්න ඕනේ 10:32 පමා වුණොත් ඔන්න නඩු. මේ මොකද ඔර්ලෝසුවක් හදාගන්න. කොච්චරද කියනවා හැම කෙනාම අතේ බැඳගෙන ඉන්නවා. මම එකක් ඉනේ බැඳගෙන ඉන්නවා. හොඳ නෑ නේ අතේ බැඳගෙන ඉන්නේ. කාරණා නැති නිසා ඊට පස්සේ ඒකට කපුරනවා. ඒ කාලෝ ගසති භූසානි කියලා කියන්නේ රහත් වුණාට පස්සේ යා කාලේ කාදමනවා. කාලේ විසින් කාදමන්නේ. ඒකයි මේ වර්තමානයේ ටිට්ටු තියාගෙන යනවා. වර්තමානෙම තියාගෙන යනවා. එයා කාලේ කාදානවා. කාල කන්‍යයි කියලා කියනවා රහතන් වහන්සේට. කාලෝ ගසති භූතානි ඒ කාලේ විසින් කාදමන කට්ටිය තමයි පෘථජන කියලා කියන්නේ. ඒ ඇත්ත වයසට යනවා, ගෑනු පිරිමි තියෙනවා, හරි වැරදි තියෙනවා, ඊසුලෝසියේ පැයි තියෙනවා. හරි විසින් මෙයා විසින් කාලසටහන් හදා ගන්නවා. ඊට පස්සේ කාලසටහන දඬු කන්දේ ගැහුවා වගේ මැරෙන්න දඟලනවා. නමුත් ඒ තයෝ අද්දා තුන් කල් දැකතර පස්සේ වෙනවා අනේ මේ මිනිස්සයා සෙනග එකතු වුණාට පස්සේ කටු බෙරේක පැටලෙන හැටි. කුරුසියක තියලා එන ගහ ගන්න හැටි. ඉතින් වෙනතු ඉන්න බෑනේ අපි ඔක්කොමලා ගිහිල්ලා භාවනාවේ ශාලාවේ වාඩි වෙන්නේ නැත්නම් එක එකන සක්මන් කරන්නයි යකඩ දලන්නයි පටන් ගත්තොත් ඒ වෙලාවේ හරියන්නේ නැහනේ වැඩි. මේ භාවනා පැය කරන්න එපා. ඒක සම්මතයක් තමයි. කාලයට අහුවිලාම තමයි. නමුත් සෙනගේ හුදකලාවට විවේකයට සාමිට එක තියෙන්න ඕන. ඉතින් ඒකේ තියෙන සීමිත දඬු කඳ, ඒකේ තියෙන කුරුසේ, ඒකේ තියෙන මේ කටුබෙරේ දන්නේ නැති මිනිස්සු විතරමයි ටෙන්ෂන් එකට වැටෙන්නේ. ඔය ආතතිය කියන්නේ අසහනේ කියන්නේ කාලික රෝගයක්. මේ කාලයට අල්ලව අහුවෙච්ච මිනිහට කාලයට අහුවෙච්ච නැති එකට මොන අසහනේද? තව උතන කල්තින් ඉස්සර ගන්න දැකපන්. කොහේ මොකටද බය වෙන්නේ? අද බැරි වුණා. ඔබ දන්නවනේ බැරි වුණා කියලා හරිනේ ඉතින්. නම් ඊයේ පෙරේද දෙකේම කීප දෙනෙක් වාර්තා කරා මේ හොඳටම බැලුවා මේ පස්සාචර පස්සේ විවේකේ හිස්තන පේන්නේ නැහැ. කොච්චර ෂෝක්ද බැලුවා පේන්නේ නැති ඉස්සරහට බලපන්. කවදාද පේනවා. දැන් දන්නවනේ පේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බලන්න දන්නවා. ඒ කාලෙට අහුවෙන්නේ නැහැ. ඉදිරි කාලේ තියෙන එඩික් කරගන්න තමයි. කර්මත්තානාචාර වල තියෙන ඒක පෙන්වලා දෙන්න ඔබ තමයි දැක්කේ නැහනේ. අන්න ඒක තමයි බලන්න ඕනේ. මේ පිම්බීම බලන එක නෙවෙයි වැඩේ. ප්‍රශ්වාසය බලන එක නෙවෙයි. ප්‍රශ්වාසය හැමාරේ අර පේන්නේ නැති එකට අවධානය යොමු කරලා කොහොමද කරන්නේ? එහෙම තමයි ඒකට ක්‍රමසාව හොයාගන්න පේන දේ ඉවර වෙනකම් බලන්නකෝ. බලනකොට නොපෙනෙන දේ පේන්නේ. දැන් දන්නවනේ නොපෙනෙන්නේ පේන්නේ නැහැ කියලා. බොහොම වටිනවා. බොහොම වටිනවා. ඉතින් ඕක කියලා අර පිරිවෙනකට ගිහිල්ලා ඒකේ තියෙන ඔක්කොම විශ්සිලා ගියා. මේ කර්මස්ථානයේ හිත දාන වෙලාවේ පේන්නේ නැද්ද දෙයට හිත දාන්න ගියොත් එහෙම ඒක සතියෙ වෙන්න බෑ කියලා. ඒක මේ
පොත්වල නැහැ කියලා. කමන්නේ. බොහොම හොඳයි. මේ ප්‍රශ්නේ නැහැ. මොකද දවස් දෙකක් කරන්නකෝ. කරනවා බෑනේ කී දෙනෙක් කියන්න පටන් ගන්නද කියලා මේ පේන්නේ නැතිදී. ඔය පේන්නේ නැතිට කාලයක් තියෙනවද කියලා බලන්න. සාමාන්‍ය මම මේ කියන්නේ ඔය ඒ ආස්වාද ප්‍රසාද දෙක අතර මැද තියෙන හිස්තැනට එතන මට දැන් මොනවාක්වත් තැරෙන්නේ නැහැ කියන තැනට ගියාම කාලෙට මොකද වෙන්නේ කියලා. දන්නේ නැහැ. කොච්චර වෙලා ගියාද කියලා දන්නේ නැහැ. හිතන්නේ විනාඩි 5යි කියලා බලනකොට පැයක් ගිහිල්ලා. ඊළඟට පැයකමාරක් විතර හිටියද කියලා බලනවා විනාඩි 5යි ගිහිල්ලා තියෙනවා. ඉතින් අමාරුසයගේ ගෙදර ලිඳේ හැමදාම බාල්දි හොරකම් කරනවලු. ඉතින් අමාරුසයගේ බාල්දිය කියන තනවලු මොන જાතියක් නැලු කවුරු හරි ගෙනියනවලු. මේක බැඳලා තිබ්බලු මොනවා කරුවක් කරන්න බෑ. පස්සේ මීයාකා රැක්කලු රෑ. ඉතින් අමාරුසය විස්තර කරන ඉස්කෝලේ මහත්තයා මේ බාල්දිය රකින්න ලිඳ ගාව කේල් ගහයට රැක්කලු. 11 විතර වෙනකොට නිදි මතක් කාවලු. දැන් හිටගෙන පැය එකමාරක් විතර ගියාට පස්සේ ඔන්නේ 11මාර වැදිනවා ඇහුණා. කියන්නේ 11 ඉඳලා 11මාර වෙන්න පැය එකමාරක් විතර ගිහිල්ලා. මේ පැය විනාඩිය හරි ඇදට යන්නේ. හරි අමාරුවෙන් තව ටිකක් වෙලා හිටියලු ඒක පාට පාන්දර දෙක වදින ඇහුණලු. සුරුස්කාර. ඕම් බල්ලකට බාජිනේලු. 11 ඉඳලා 11මාරට ගම පැය එකමාරක් කරනවා. 11 ඉඳලා දෙක වෙන්නේ සුරුස් ගාලා ගිහිල්ලා මොකද? බොරාවිල බාල්දි උස්සගෙන නිින්ද ගිහිල්ලා කාලේ නැහැ. ඉතින් අයිසෙක් නිව්ටන් කියනවා නේ අයින්ස්ටයින් කියනවා ප්ලේන් එකකින් පොළව කැරකෙන දිහාට ආශයන්තරාවක යනකොටයි පොළව කැරකෙන දිහාට විරුද්ධව යනකොටයි පොළව කැරකෙන දිහාට විරුද්ධව යනකොට කාලේ වැඩියෙන් අවශ්‍යමයි. එක දුර පොළව කැරකෙන දිහාට යනකොට විනාඩි 5කට 10කට කලින් ප්ලේන් එක ඩයන් කරනවා. ඉතින් කියනවා මේ තට්ටට වදින හුලන් රැල්ල ප්‍රවේශය කියලා නෑ. ඒ මොකද්ද දෙයක් තියෙනවා. ඉතින් අපි අම්මා ඉන්නකොට කියනවා අයිති අපි පොඩි කුසි කර්ම වැඩ කරනවා. ඉතින් බතලක් හැරුවොත් එහෙම නැත්නම් හැදුවොත් මඤ්ඤොක ගහක් හැදුවොත් ඔක ඌර කනවා. මොන જાතිවත අපිත් බඩගින්නේ හදාගන්නේ මඤ්ඤොක ගහක් බතල ගහ. අරු ඇවිල්ලා අලේ ආපුවම හරියට අලේ විතරක් කාලේ යනවා. ඉතින් ඌරගේ හොට කණ්ඩ හිතෙනවා මේ රැට ඇවිල්ලා කරනවා. ඉතින් අපි රකින්න මොන රකින්නද ඌරට තියනවලු උපක්‍රමයක්. මනුස්සයාට නිින්ද ගියාට පස්සේ ඌට හැරෙන්න. ඌ දවල් වරේ බුදිය ගන්නවලු කට මේ සුරුටුවක් වගේ කොට කැලක් කටේ තියාගෙන. ඌ නැගිටලා බලන කෝටු වැටලා තිබුණොත් ඌ දන්නවලු ඒකට බුනිසා බුදි කියලා. ඌගේ ඇඟෙන් අර කටේ තියෙන කෝටු කැල වැටෙන ඌට තේරෙන්නේ නැති වෙලාවක් එනවනේ. එතකොට දන්නවලු ඔක්කොමලා නිදා ගන්න. ඒ වෙලාවට ඌ ඇහැරලා ගිහලා වැඩේ කරනවා. ඌ බුදිය ගන්නකොට කෝටු කැලක් කටේ තියාලු බුදියන්නේ සුරුටුවක් වගේ. ඒක වැටෙන වෙලාවට ඔන්න කාලේ නැහැ. ඌ ඒතකොට දන්නවා මිනිස්සයාත් හොන්තට බුදි. බාලේ එරෙනවා টොප් එකට ඒ වෙලාවට. අලේ එරෙන වෙලාව ඒ වෙලාවට ගිහලා කාලා ගියාම මිනිස්සයා නැගින්නට ආයෙ සුරුටු කැලක් කටේ තියන ඌ බුදි. ඉතින් වගේ අපි මේ කාලයට අහු වෙලා වර්තමාන ජාතිය විතර වර්තමාන මානවය විතර ඒ තරම පහඳින තුප්පහයි ජාතියක් නැහැ. මේ කාලය කියන මේ භයානක දැතිරෝදයට අහු වෙලා. ඕක ඉක්මවන්න පුළුවන්. ඉක්මවන තැන තමයි බලව උද්‍යප්පේ ඥානෙ. බලව උද්‍යප්පේ ඥානෙ ගියාට පස්සේ ඔක්කොම මට්ටම් වෙලා යනවා. කාලේ විතර නෙවෙයි දේශයත් මට්ටම් වෙලා යනවා. ඉතින් මේ කියන්නේ මේ තුන්කල් දක්නා ගතිය. ඉතින් මේක ඉස්සර හටියට සැලකුවා අතීතයේ දැකපු ඉර්ෂින්නාන්සලා අනාගතයේ දැකපු ඉර්ෂින්නාන්සලා. ඉතින් ඒකෙන් කොච්චර දෘෂ්ටි හටගෙන තියෙනවද කියලා බුදුජානන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්නලා දෙනවා. අනාගතයේ අතීතයේ දැකීම අද කාලේ මෙස්මරිසම් නැත්නම් හිප්නොටිසම් එහෙම නැත්නම් නිද්‍රා මෝහන නිද්‍රා ක්‍රමයේ කියලා අතීතයට ගිහිල්ලා පුදුමාකාර විදිහට ලෙඩ රෝග සුව කරන ක්‍රමයක් තියෙනවා. ඒකේ මව් කුසට යනකම් ආපස්සට යෑම සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මේ විස්තර කරන්න උත්සාහ කරා. ඒ මොකද එයා පිළිගත්තේ නෑ ගිය ආත්මෙ මේ ආත්මෙට ආව ප්‍රාණියෙක්. එයා හිතන්නේ මේ ආත්මෙදි විතරයි. ඒ නිසා මව් කුසට යනකම් පිටිපස්සට යෑම රිග්‍රෙෂන් නැත්නම් මෙස්මරිසම් නැත්නම් හිප්නොටිසම් නැත්නම් මෝහන විද්‍යා අනමන කියලා පටන් ගත්තා. ඉතින් පුදුමාකාර තුගයක් ලෙඩසුව වුණා. එයා ලෙඩසුව කරලා තියෙන්නේ පොහොසත් පන්තියේ ස්ත්‍රීන්නේ කාලේ. ඒගොල්ලන් විතරයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අල්ලගෙන කවුන්සලින් කර ගන්න පුළුවන්. මේ කාලේ වගේ කවුන්සලින් තිබිලා නැහැ. මේ සෑහෙන ගාණක් සුව වෙලා. ඊට පස්සේ ඒක වෛද්‍ය ක්‍රමයකට ඇවිල්ලා තිනවා. අද දක්වම කරනවා. එක්කෙනෙක් යා මැල්ලා අවුරුදු 50 විතර පස්සේ අර සුව වෙච්ච කට්ටිය නැවත සැරයක් සාකච්ඡා කරලා ඒගොල්ලෝ ආයෙත් හිටපු තැනමලු. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉන්නකොට මෝහණය කරලා හනිප වෙලා. ආයෙසරයක් යන පරණ කක්කවලට මේ ජීවත් වෙන්නේ. ඒ ජීවන රටාවනේ. ආයෙසරයක් කරලෙඩේමලු. ඒ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මොකද්ද කළා? මැරලා ගියා.
ලෙඩේ එතනමයි. හැබැයි වෛද්‍ය ක්‍රමයක් ඉතුරුලා තියෙනවා මෙස්මරිසම් කියලා. ඊට පස්සේ බ්‍රයන් විස් ඒකෙන් ගෙනිච්ච බටහිර මිනිස්සෙක් යුද විජාතිකේ අතීත ජීවිතවලට අන්තිමට මිනිහට පිළිගන්න උනා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වැරදි මොකද අතීතයක් තියෙනවා. මේ සිද්ධ වෙලා තියෙන රෝමන් ඉතිහාසයේ ඉන්දියාව ඉතිහාසය නෙමෙයි. පස්සේ ආක පිළි අරගෙන පුදුමාකාර විදිහට බුද්ධ ධර්ම ගැනයි ඔය මෙස්මරිසම් ගැනයි ඒ මොනවාද මේවා ගැන මේ මොහොන විද්‍යාවෙන් සුව කරන පුදුමාකාර විදිහට සුව කරන. ඒකට එයා අනාගතයට ප්‍රොජෙක්ට් කරන්න පටන් ගත්තා. ඒ තරම්ම යාට පිරිසුදුයි. මේ විදිහට ගියොත් මෙහෙමයි වෙන්නේ. ඒකට එයා කියනවා මටත් මේක සැකයි කියලා. මේ විදිහට ගියොත් ඉස්සරහට මෙහෙම වෙන්නේ කියලා ඔය අනාගත සැලසුම් අපි පුංචි කාලේ හැම රජයක්ම 5 අවුරුදු සැලසුම් තිබුණා. දස අවුරුදු සැලසුම් තිබුණා. ඔක්කොම කරන්නේ ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් එකෙන් කරන්නේ. මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න මේ විදිහ ආපු ගමන් රජය කරන්නේ දස අවුරුදු සැලසුමක් දාන 5 අවුරුදු සැලසුමක් දාන. ඒක 5 අවුරුද්ද රජයේ තිබුණේ. ඉතින් හැමදාම 5 අවුරුදු සැලසුම්. කාගේද වැඩ ඇමරිකන් අදහස්. මේ අපිට බුදුරජාණන්සේ කියලා තියෙනවා ඔය ඔක්කොම පිස්සු වැදිච්ච මනසකින් විතරයි අනාගතය සැලසුම් කරන්න පුළුවන්. අනිත් එක නා වර්තමාන ජීවිත වෙන එන දෙයට හැඩගැහෙනවා. ඒතිෙදී බස් අවුරුදු සැලසුම්. ඉතින් මම ප්‍රයිවට් කම්පැනි ඉනකොට මාත් හදනවා බජට් කොච්චර දෝ කාලයක් මෙන්න මේක කාලයට එන්නේ. ඒක ළඟා වුණාට පස්සේ ඉතින් මට පඩි වැඩි වෙනවා. ඒ වැරදුනාට පස්සේ කියන ඉතින් කරන්න දෙයක් නැහැ මෙහෙමයි කියලා. හරිම පුදුම ජොලියක් තියෙනවා ඒකේ. සබ්ජෙක්ට් එක දන්නවනම් වර්තමානයේ අනාගතේ පේනවා. ඒ දසක් මේ සක්වනේ එතකොට එහා පැත්තට යන කමක තිබුණා මේ ওই පොඩි කෑල්ල දැන් හිතුලා තියෙන්නේ. ওই කෙලවරේ ලොකු සාන්ති වාඩිලා ඉන්න පූසෙක් කොට්ටයක් උඩ ඉන්නවා වගේ. ඉතින් මං ඇවිල්ලා වත සපේනවා. ඉතින් ලොකු සාන්ති බලාගෙන ඉන්නවා අතරමැද හප්පන්න නැතුව කොස්තෙන් දූවිලි ගන්න හැටි. ශබ්දයක් ඇහෙන්නේ නැතින පැදුරක් අකුලන හැටි. දූවිලි අවිශ්වෙන්නේ නැති විනේද දූවිලි දැන් ලොකු සාන්ති ආකොනේ වාඩි වෙලා ඉන්නවා. කරන හැටි ඉතින් මං මයි ළඟ වැඩ ඉතින් දඩබඩ වැඩනේ. මම දන්න ලෝක ඉන්න නිසා ඉතින් මම බොහොම මේමීට බොහොම පහත් කරලා දෙක හප්පලා මේමීට අතු ගන්න යනකම නමට කියන්න මට නම් දැන් ආනාපානේ බොහොම පිරිසිදුවට වැටෙනවා. ඊළඟට මේක කියා ගන්න විදියක් නැහැනේ මට බණ කියන්න පණ නැහැනේ. ලියන්න අත් දෙක පණ නැහැනේ. කාරණාව නම් හරි පැහැදිලි කිව්වා. මම ඒව කොස්ස තියලා ගිහලා වැදලා කිව්වා ස්වාමීන් වහන්සේ මට ලියමන් දන්නේ නැහැ. මට ඔබ වහන්සේට එක වාක්‍යයක් කියන්න පුළුවන්. එක වාක්‍යයක් කියන්න මම ඒක ලියාගෙන ඉන්නවා. මේ නමුත් මෙච්චර වැඩ කරද්දි වෙලා තියෙනවද කියලා ඇහුවා. මොකද සන්ත ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් ඔබ හන්දට තේරෙනවා. අතපය පණ නැහැ. දැන් ඔබ හන්දේ මට කියනවා. මට තේරෙන්නේ නැහැ. මට සිංහල දන්නෙත් නැහැ. හැබැයි මට ඔබ හන්දට කැපවීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පැවරුමක් අත සෝහන්ස වචනය වාක්‍යයක් එහෙනම් නම කඩදාසියක් ගේන්නකො. කියලා මේ වාක්‍ය තුනක් කියන්නම් කිව්වා මම. මේ වාක්‍ය තුන ලියා ගන්න. පස්සේ ගිය ගමන් මට තේරුණා මේක මහා නිදානයක්. මට හම්බුනේ ඔක්කොම වැඩ තියෙදි මම විශේෂ කුටියට ගිහිල්ලා කිව්වා. විශේෂ කුටිය තමයි අග්‍ර පුරෝහිතයයි කාලේ. භාෂාව දන්නවා, පාලි දන්නවා. ඉතින් බොහොම ආසාවෙන් වැඳගෙන කටයුතු කරනවා. අම්බෝ ඇවිල්ලා මේ සම්භාහණය කරනවා. ලොකු දාන්ත දෙන්න කැමති නැහැ මොනවාක්වත්. ඉතින් මං කව දැන් ලොක්කගේ බඩු වෙනවා මට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මෙන්න මේ ටික කිව්වා. අනේ ආයිසුතුන් දන්න ක්‍රමයට. දෙහි ටික මං හදලා දෙන්නම්. මේක ගිහිල්ලා ආපහු කියලා තව වාක්‍ය දෙයක් ගන්න. මේක ගිහිල්ලා කියලා තව වාක්‍ය දෙයක් ගන්න. කිව්වට පස්සේ ඔන්න ආනපාන එක පොත එළියට ආවා. දැන් මට එන සන්තෝසයි දැන් මේ මොකේද මේකක් නිදානයක් ගන්නවා වගේනේ. දැන් දෙන්නම පොරවල්නේ දැන්. එකක් ලොකු අමුරු අනිත් එක ඥාන දහම්ර පිටුනන පස්සේ කතා කරන දෙයක් නැහැ. මේ මමනේ දැන් ඉතින් ඒ බද්දල ගොඩගන්නේ නිදානේ ගොඩගන්නේ. ඊට පස්සේ ඥානරාම ස්වාමීන් එහෙනම් මේක මුද්‍රණය කරමු කිව්වා. ඔගේ සිංහලට දැම්මා දෙමළට දැම්මා. ඒල ඥාන ධම්ම ජීවාමරගේ නම දාමු කිව්වා. අප්පා ආපු සන්තෝෂي. ඥාන දාන ගානේ ස්වාමීන් මේ ළමයි ඊලන්දාරිය කණ්ඩේපා. ඔබ වහන්සේගේ නමට දැමට ප්‍රශ්නයක් නැහැ ඔක්කොමලා දන්නවා. මෙයාගේ නම කවදාවත් ප්‍රසිද්ධ කරන්න එපා. සික් මට නිකන් හිත කීරි ගෑයිලා ගියා හැබැයි. එයාදී දැන් ලොක්කෝ කතා කරන ඉන්න මට හොඳයි. ඒකත් ඉකට ගන්න කාට හතයි කියලා වගේ නම දැම්මේ නැහැ. ඒ ලොක්කට ඒ වෙලාවේ හිතුණා මට දැන් හොඳට පැහැදිලි නෝට කියා ගන්න බෑ. ලියන්නත් බෑ. මට ටයිප්‍රයිටර් පුරුදු කරලා තිබුණා. මට ලියන්න බැරි බල ලොකු සංසය දන්නෝ. කතා කෙරුවොත් පටලවනවා. ඒක ඉතින් ආන්න දෙයක් නැමේ ඕනෙම සනීප කෙනෙකුට පිස්සු ඇද්දලන්න පුළුවන් මට.
ඒ වගේ ඕන පිස්සෙක් එක්ක ඉන්න පුළුවන් මට. ඒ ටික දන්නවා ලොකු සංජයට බෑ ඒව කරන්න. ඉතින් එහෙම වෙලාවක් එනවා. ඒ කාට කාලේ නෑ. ඊගාවට ඉන්න එක නා ටක් ගාලා ගිහිල්ලා ඒක ගන්න දැනගන්න ඕන. ගන්න දැනගන්න නම් ඔය අතීත අනාගත පච්චුප්පන්න කතාවක් නෑ. ළමයා හම්බ වෙන වෙලාවට වින්නපුකම් කරනවා මිසක Tamanට ළමයා වෙනුවෙන් තටමන්න බෑනේ. මට කඩේ යන තියෙන වැඩේ යන තියෙම ඉක්මනට තටපපම් බබා එළියට දාපන් කියන්නත් බෑනේ. වින්නපුකම්ම ඉන්නුනේ එතන වින්නපුකම් කරන්නේ. කොලේ පාගෙනකොට හර ගොම දානකොට ටක් ගාලා ගොම්පස්සල්ලන් ඉගෙන ගන්න එපායි. ගොම්පස්සල්ලින් ගන්න කේපිටි ගහගත්ත කරේ. තමයිලට කොලපතක් කපලා තියා ඉන්නවා. මේ කොලපත කියන්නේ මෙන්න මේකට දන්නේ නැත්තම් බලා ගන්න නෑ. දන්නේ නැහැ මොකද ඒ. නැත්තම් මේ ගෝයන් කොල ටිකක් එකතු කරලා පිටිපස්සෙන් ගිහලා ඌ කක්ක කර ඇවිදිනවනේ. සමහර ලාට සල ගාලා වැක්කෙරෙන පටන් ගන්නවා. එතකොට අර ගොම්පස්සල්ලන් එකගෙත් ගොම්පස් කියන්නේ ගොම වලට. ඒක ටක් ගාලා අල්ලන්න ඕනේ. ඇල්ලුවේ නැත්තම් ඒ ගොම ටික වැටෙන්නේ පාගන මේ කමතට වීයට ටික තේරෙම ඒකට බැඳෙනවා. ඉතින් නිසා ගොම ටික අරගෙන එක පැත්තකට දාන්න. ඉතින් ගොම්පත් අල්ලන්න වින්නපුකම් කරන්න වගේ තමයි සම්මතර ඥානය කියන්නේ. බාහනා එළඹෙන වෙලාවට වැඩ කරනවා මිසක් කල්ැතුකමට අඳීලා තියන්නත් බෑ. එතන ළඟ කවුරුත් ඇත්තෙත් නෑ. ඒ වෙලාවට කරන්න ඕන දේ තමයි දන්නවා. ඒ කවදාකවත් හිතන්න එපා. කවදාකවත් හිතන්න එපා කවුරුත් කියලා දෙනවා කියලා. අනික කෙනා පොඩි නිකන් ධෛර්යයක් දෙනවා කොහොම තමයි. උඹට හිතුන දේ කරපන් සතිය පැවැත්වීම සඳහා. ඒ සඳහා කාලය අමතක වෙන තැන තමයි භාවනා පටන් ගන්න තැන කියලා ඔන්න කියන්න පුළුවන්. හැබැයි ඒක මම පටන් ගන්නකොට කිව්වේ භාවනා අමතක කරුවට කාලය අමතක කරලා බුදු වුණාට පස්සේ ජාතක කතා දේශනා කරා. බුදු වුණාට පස්සේ අනාගත වංශය දේශනා කරලා තියෙනවා. ඒ නිසා ඒක කුණු හරප නෙවෙයි. නපුරු දේවල් නෙවෙයි. නමුත් අර භාවනා කරන මුල් ස්වභාව ලක්ෂණ බලන වෙලාවේ මොකක්වත් නැහැ. වර්තමානයෙන් පවත්වාගෙන යන්නේ. ඒකට අතීත අනාගත දෙක රිංගනවා, තද කරනවා, ඔබනවා ඇවිල්ලා. ඒක වළක්වන්න බෑ. ඒකේ මේක ආගත් දෝෂයක් නෙවෙයි. නමුත් ඒකට වෙලාවක් එනවා මේ සන්තතිය දැක්කට පස්සේ මේව නැත්තම් සංඛත ලක්ෂණයට යනකොට ඒක එනවා ඒව එන්නේ අනුමාන ඥාන වශයෙන්. ඒව එන්නේ ණය විපස්සනා වශයෙන්. inferential knowledge, deductive knowledge පුදුමාකාර සාරගර්භය වුණා. හරිම profound. ඒවට ඉන්න දෙන්න එපා මුලදී. ඊට මුලදී විතරක් බලන්න. තයෝ අද්දා ඒකත් මේනේ කලාප වශයෙන් විශාල පුංචි අංශු වශයෙන් නෙවෙයි. ඒ කලාප අංශු බවටපත් වීම තමයි උද්‍යප්පේ ඥානෙ බල උද්‍යප්පේ ඥානෙට වෙන්නේ. එතකොට තමයි බයතුපට්ඨාන ආදි වශයෙන් මේ සංසාර බය එන්නේ. සම්මසන ඥානෙදී දෙන්නේ පොඩි ආතල් එකක් එන්නේ. දැන් හරි මම දැන් නිවන් දැකලා තියෙනවා මට හැමදේම පේනවා දැන් හරි කියලා ඉතින් හරි ප්‍රකාශන කරන ඒ වෙලාවේ. ඉතින් ඒ නම් කිව්වට පටලවා ගන්න එපා. ඒ සම්මස්සන ඥානවලදී අතීතය බලන්න අනාගතය බලන්න කියන එක පාවක්‍රමයේ කියනවා. ලොකු සංචික කියන කද්දාකවත් මේ පැත්තේ යන්න දෙන්න එපා. දීපු ගමන් කතන්දර ගොතණ්ඩයි ඔය ඔක්කොම මනෝ ප්‍රවිකාර. මට මේ අතීතය බලන්න ඕනේ කියලා පාවක්‍රමයේ කියනවා. ලොකු සංචික කියනවා බැලෙයි. පෙනෙයි පුළුවන් තරම් මන්දෝත්සාහය කරන්න කියලා. බලන්න එපා. අනාගතෙත් කියන්න පුළුවන්. කියන්න එපා. අම්මට තාත්තට භාවනා කරන්න උගන්වන්න හිතනවා. කරන්න යන්න එපා. මේව භාගයට දැම්පිච්ච අලි. අනේ භාගයට දැම්පිච්ච අලේ වෙලාදී කෑ ගහන්න යනවා තමයි අද ගොඩක් පොත්වල ලියවෙන්නේ. හරි රසයි. හැබැයි මේ අලේ තැම්බිලා නැහැ තාම. ඉතින් කාපි ගායේ බඩට ඉතින්. නමුත් සරුවචනංශ මේ දේශනා කරන්නේ සාරිපුත්‍ර සාංශ මේ උපුර දක්වන්නේ එහෙම මේ භාගයට දැම්පිච්ච අල නෙවෙයි. ඒ තුන්කල් දකින්න తত্ত্বය දිරවගෙන ඒක පායක වශී කරගත්ත කෙනෙක් වශයෙන්. කාලමානී කියන එක. කාලමානී කියලා කියන්නේ ප්‍රතිරෝධයක්. අපි හොදි බස්සනවා මේ දෙකට යට වෙලා හරියට ගල් ක්‍රෂර් එකේ රෝද දෙක වගේ. මේකෙන් පැනලා යන එක තමයි පැනලා තියෙන එකම ක්‍රමය තමයි කිසි කෙනෙක් දෙවන්නේ තියාගන්න එපා. මේ කියන්නේ කුලයා කෙරේ ගණයා කෙරේ බැඳෙන්න එපා. ආචාර ධර්ම නැහැ. තව කෙනෙක් හිටියොත් සැලසුම්. කාලය එනවා. කාලය විසින් කාලකන්ණියක් කරනවා. එහෙම නැතුව මේ උදේකලාව පවත්වාගෙන ගියොත් අපි කාලෝ ගසති භූතානි කියන විදිහට කාලේ කා දාන්න පුළුවන් ගානට යන්න පුළුවන් තත්ත්වයට එනවා. මම හිතනවා එතනින් මගේ මේ වාහති බස් දෙඩවීම මම නතර කරනවා. අපිට තියෙනවා පැය භාගයකටත් වැඩි ප්‍රමාණයක් විවෘත ධර්ම සාකච්ඡාවකට. ඉතින් කාට හරි මේ සංගීති සූත්‍රයේ අදගත් මාතෘකාවෙන් හෝ තමන්ගේ භාවනාවෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ ආධ්‍යාත්ම ජීවිත සම්බන්ධ සපයා උපයා සපයා කටයුතු කළ හැකි දෙයක් සම්බන්ධව
කියන්න කරන්න අදහස් ප්‍රකාශ කරන්න විචින කරන්න තියෙනවනේ මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා හිටිනවා සම්බන්ධ වෙන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්න අදහස් ඉදිරිපත් කරන්න කියලා. කමල් තියනවාද ඔය පැත්තේ මොනවාරි? අවසරයි ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයෙන් ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් තියෙනවා ලිඛිත වාර්තාවකුත් ලිඛිත ප්‍රකාශයකුත් අවස්ථාවක් ලද විට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි වාර්තාවෙන් පටන් ගමු. එහෙමයි සංස ඉංග්‍රීසි වාර්තාවක් ඕමාන් වල ඉන්න දුවෙක් කියලා තියෙන්නේ. ඒක මම ප්‍රථමයෙන් ඉදිරිපත් කරනවා. Walking meditation. I stood at the end of my path and started to walk. First I placed my right leg. I walk on the path by placing left leg and right leg. When I am placing my right leg, I know it is my right leg because thumb finger is placing at the left side and my right foot is placed at my right side. While walking around 10 minutes, I heard a sound. While walking, I felt my body weight. When I placed my right leg, body weight was placed at my right leg. When my left leg is placing the floor and my right leg was moving, my body weight was in my left leg. I also felt the place like between two interlocks. I felt foot completely does not touch the floor. I felt unbalanced by stepping at a stone. I could do my meditation around 23 to 24 minutes. We'll move to the sitting part. Sitting meditation. Today I did my sitting on the floor. I took a pillow and sat on it. I closed my eyes and looked at my body 2 to 3 times. I felt my eyes were closed. My hand was top of the other. My legs were blended. My back was straight. Then I slowly to my concentration to my breath. Then I started to feel breath in and breathing out. While breathing in, the air was cold, and while breathing out, I felt the air was warm and slightly touches my upper lips. Sometimes I felt there was a long breath and short breath. I could mindfully look at the breath for 20 times. Then I came to a thought about school after a few minutes. Then I came to a thought about school. After a few minutes, I realized I was wonder and I came back to concentrate on my breath. Then I felt my stomach was blowing in and out and my shoulder moving up and down. After around 13 to 14 minutes, I got caught to another thought and also could hear sound but continued around 25 to 30 minutes. Venerable Thoreau, may I dedicate many merits to Venerable Thoreau as soon as possible, attain Nibbana. Give me your valuable advice to improve my meditation. Sheheni Maheshika, age 10. End of the report. Maheshika, last time you told that you can meditate for 50 minutes. Now it has come to 23 or 25. So therefore, first and foremost, we must see how long you can maintain the same posture, same object. So it is giving the quantitative strength to the mindfulness. And meanwhile, you have to see from the wandering mind, how do you know the mind came back to the breath? What are the signs? What are the verification to say from the wandering mind to primary object? That will give a quality, gunatmaya. And then you are promoting both quantity and quality wise. So many of these techniques you know by yourself. So therefore you have to do it in a consistent way, in a sustainable way, and do it with enthusiasm. And then slowly you will increase the time as well as
the much information you can gather from each and every walking and sitting. So with that remark, we are moving forward. එහෙමයි සාරදාස ඊළඟට ඉදිරිපත් වෙලා තියෙන්නේ ප්‍රකාශයක්. ඒ ප්‍රකාශය ඉදිරිපත් වෙලා තියෙන්නේ පිළිකාවක් ඉදිරියේ සති බලය ජයගත් විදිහ ගැන අත්දැකීමක් බෙදාගෙන තියෙනවා. ඒක මම ඉදිරිපත් කරනවා සාරදාස. ගරුතර ස්වාමින් වහන්සේ මෙම වාර්තාව සතියේ බල මහිමය මට පිළිකාවක් හෙලා දකින්න උපකාරී වූ ආකාරය ගැනයි. සති පුහුණුවේ යෙදෙන්න පෙර කාලයේ පිළිකාවක් හැදුනා නම් එය මාව මනසින් දුබලයක් කරනවා නොඅනුමානය. එහෙත් දැන් මෙම සතිය නිතර මා ළඟය. ඒ නිසා කිසිම දෙයක් ගැන බයක් නැත. මුලින් පිළිකාවක් තියෙන බව දැනගත් විට මට මතක් වුණේ සතිය හිටපු කෙනාට කිට්ටු කරන්න සතිය පිහිටපු කෙනාට කිට්ටු කරන්න මාරයටවත් බෑ කියලා. ඔබ වහන්සේ බුද්ධ දේශනාවට අනුව කරන මතක් කිරීමයි. ඉතින් මට සිතුනේ මාරයාටවත් කිට්ටු කරන්න බැරි සතියට හිමිකම් කියනවා නම් පිළිකාවට බය වෙන්නේ කුමටද කියලා. එහෙත් මොහොතකට නැවතත් සිතුනා මා මෙසේ බිය නොවන්නේ සිතේ මවාගත් ධෛර්යයක්ද කියලා. එම නිසා දින කිහිපයක් සති පුහුණුවේ යෙදමින් මාව පරීක්ෂා කළා. පුදුමයකි. කිසිම බියක් දුකක් හෝ අවිනිශ්චිත භාවයක් නොදැනේ. කිලෝමීටර් දහස් ගණනක් දුරින් සිටියත් මම බුදුන් වැඳ අනතුරුව සිතින් ඔබ වහන්සේව වන්දනා කර මෙතෙක් කල් ලැබූ ගුරු උපදෙස් වලට নমස්කාර කර ගෞරව කළමි. පිළිකාව මා දකින්නේ පෙර කර්මයක් ගෙවා දැමීමට පැමිණි අවස්ථාවක් ලෙසය. එම නිසා පිළිකාවට සමසිත පැවැත්විය යුතු බව සිහියේ තියාගත්තෙමි. සතිය ගැන ඇති ගෞරවය සහ භක්තිය තව තවත් වැඩි විය. සති පුහුණුවේ යෙදෙන්න අවශ්‍ය වීරිය කලින්ට වඩා දෙගුණ කළෙමි. ඒ අනුව පසුගිය සති දෙක තුල පරයන්කේ කාලය පැය එකහමාරේ සිට පැය 3 දක්වා වැඩි කළෙමි. මේ ආකාරයට සක්මන පැයයි පරයන්කේ පැය 3යි වශයෙන් දිනකට වාර කිහිපයක් කළෙමි. දෝතක සූත්‍ර දේශනාව අසමින් දවස පුරා සති චරණය වැඩි වැඩියෙන් පැවැත් වූ යෙමි. එම සති චරණය රෝහල් වාතාවරණයට බෙහෙවින් ප්‍රයෝජනවත් විය. ශල්‍ය කර්මයට කලින් සිහි නැති කිරීමට පෙර වෛද්‍යවරයන් මගේ විනෝදාංශයේ කුමක්දැයි ඇසුවා. සති පුහුණුවේ යෙදීම වශයෙන් මම පිළිතුරු දුන්නා. ඔවුන් සිහි නැති කරන එක මදකට පමා කර ඊටාම කුතුහලයෙන් සති පුහුණුව ගැන වැඩි විස්තර ඇසුවා. අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඔවුන්ට ඊටා කෙටියෙන් ඒ ගැන කියා දුන්නා. අනතුරුව සිහි නැති කිරීමට කලින් ඔවුන් පැවසුවා දැන් ඉතින් අප ඔබට තවදුරටත් කතා කරමින් බාධා කරන්නේ නැහැ. ඔබ ඔබගේ විනෝදාංශය පටන් ගන්න. විනාඩි කිහිපයකින් අපි ඔබේ සිහි නැති කරන්නම් කියලා. එය මට මහත් සතුටකි. ඒ මොකද සාමාන්‍යයෙන් සිහි නැති කරන අතරතුරේදී ඔවුන් නොනවත්වා කතා කරමින් හුස්ම ගන්නේ නැත්තේ මොකද කියා සෝදිසි කරන බැවින්ය. ඉතින් මම සතුටින් සිත සිරුර ඇතුළට රිංගවා ගත්තෙමි. පැය 3ක ශල්‍ය කර්මයකින් පසු සිහි එන විටත් මට සිතුනේ භාවනාවෙන් මිදෙනවා වැනි ආකාරයකි. ශල්‍ය කර්මයට පසුව දැන් හැකි සෑම විටකම කාය පස්සද්ධිය පිහිටුවාගෙන සිටිමි. එය කයේ සුවය ඇති කර ගැනීමට උපකාර වෙන බව දැනේ. ඒ වගේම විශාල ශල්‍ය කර්මයක් කර ඇති බවක් බොහෝ විට මතක් වෙන්නේ නැති තරම්ය. මෙවැනි බල සම්පන්න සති ධර්මයක් කියා දුන් ඔබ වහන්සේ කෙරෙහි ඇති කෘතඥතාව කියා නිම කළ නොහැක. මම දැන් මෙතන සංකල්ප මේ සම්ස පොඩි සින්දුවක් විදියට අවිපදයක් විදියට තියෙන මම කියන්න උඹට නම් කොහොමඩක් සින්දු කියන්න බෑ. මම දැන් මෙතන සංකල්පය කියා දුන් සියලු සෙත සදන සති ඖෂධ ලබා දුන් ධම්ම ජීව සමිඳුන් මගේ ගුරු පියාණන්
මගේ ආයුසත් පුදනෙමි ඔබට බැතියෙන්. සාදු සාදු සාදු. ඔය පිළිකා තියෙන කට්ටිය අවුස ගන්න කිව්වොත් දැන් මටත් එනවා පිළිකාව. කවුද වැලි කරන්නේ නේද লীලා තියෙන්නේ. එහෙමයි සාන්නාස්. ඔයාට වෙලා තිබුණේ ඇත්තටම මේ ගිය පාර එකත් අපි කියෙව්වා වකුගඩුවේ මේ ගලක්. ඒක පරීක්ෂා කරලා කියලා තියෙනවා අවල් දවසේ ඉඳ මේ මේකට කියලා. ඉතින් ඒකට ඒ පරීක්ෂා කරන්න ඉන්ජෙක්ෂන් එක ගැහුවට පස්සේ මෙයාගේ හුස්ම නැතුව ගිහිල්ලා. ඉතින් කට්ටිය තට්ටු කර කර කියනවලු ඔහොම කරන්න එපා හුස්ම ගන්න හයියෙන් හුස්ම ගන්න. ඉතින් මෙයා කියන භාවනා කරලා ඉඳගත්ත ගමන් මගේ හුස්ම නැතුව යනවලු. ඉතින් මොන විදියෙන්වත් දොස්තරට කියන්න බැලු එයා සී නැති වෙන දෙන්නේ නැතිලු මේ හුස්ම ගැනීමල නතර වෙලා කියලා. ඉතින් ඒක අලි කරදා දැන් මේ සැරේ ඇහුවලු මොකද කරන්නේ කියලා. ඒ කියන්නේ කිව්වලු මම කරන්නේ විනෝදාංශයට සතිය කියලා. ඊට පස්සේ කිව්වලු ආයෙන ඔයාගේ විනෝදාංශයට යන්න හුස්ම ගත්තේ නැතුව ගමන් නැහැ කියලා. ඒ කවදාකවත් කවුරුත් පිළිගන්නේ නැහැ. දොස්තරලා පිළිගන්නේ නැහැ. ඉතින් අපේ යන කට්ටිය දොස්තරලට වෙඩි කලබල වෙනවා. මේ භාවනා කරනකොට කොහොමඩක්වත් මේ හුස්ම ගන්න එක දන්නේ නැහැ. ඉතින් ඒකට කියනවා හයියෙන් හුස්ම ගන්න කියලා මේ ක්ලාන්ත වෙලයි කියලා මේ සිහි නැති වෙලයි කියලා සීමුර්ජා වෙලයි කියලා බය වෙලයි කියලා. ඉතින් බටහිර ලෝකයේ දොස්තර කෙනෙක්ට කියලා දෙන්න එක ලේසි නෑ. නමුත් මේ සැරේ ගිහලා ඔපරේෂන් එකට යන්න කිව්වලු ගලක් නෙවෙයි තියෙන පිළිකාවක් කියලා. ඊට පස්සේ දැන් ඔන්න වෙන ජවනිකාවක්. ඊට පස්සේ මේ පිළිකාව ඔපරේෂන් එක කරන වෙලාවේදී කියලා තියෙනවා මම අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඔබ වහන්සේට කියලෙවන්නම් කියලා. ගිය පාරකත් කමල්මයි කිව්වේ. ඉතින් එතකොට පේනවා ඒ හැම කෙනාටම ඔය වැඩේ කොහොම හරියන්නේ නැහැ. උග කෙනෙකුගේ ඔය ආත්ම ධෛර්යය හැදෙන්නේ නැහැ බයයි. එතකොට පිළිකාව ජය ගන්නවා. ඔපරේෂන් එකෙන් හානි කරනවා. යන්න ඉස්සෙල්ලම බලයක් එනවා මොන මගුලෙන්වත් වැඩක් නැහැ කියලා. හැබැයි උනාට ඉතින් අර පිළිකා රෝගියෙක් වශයෙන් ඉන්නවා. දන්නව වෙන්නේ නැහැ කියලා. මේකේ අර born to be නෑ dying to be me කියන පොතේ තියෙනවා පිළිකාවකින් මැරිලා 95%ක් පිළිකා ඒක ඇවිල්ලා තියෙන මේ limb glands වල. ඒක කොහොමඩක්වත් ගොඩ ගන්න බෑ ශරීරයේ. ඉද්දිමිලා ගන්නම දෙයක් නේ. එයා මරණයේදී තෙපර බානවා. දැන් මැරිලා දොස්තර කියනවා මැරිලායි කියලා. මහත්තයා කියනවා වෙන්න බෑ කියලා. ඒ දෙන කතා කරන්නේ යට තට්ටුවේ. මෙයා ලෙඩට ඇහෙනවා දැන්. අම්මලා තාත්තලා පිළි අරන් ඉවරයි මැරිලායි කියලා. මල්ලි එනවා ඇමරිකාවේ ඉඳලා මේ ඉන්දියාවේ ඉඳලා. දැන් මෙයා බලන්න. මෙයා එතකොට ඉන්නේ මම හිතන්නේ හොංකොං වල වෙන්න ඇති. ඔක්කොම ඉන්නවා යා කියනවා මහත්තයා ලව් කරපු කෙනත් නෙවෙයිලු. කේන්දරේ වල්ලා ගත්තේ මේකලු මැරෙන්න බෑ. ඔය කිව්වට මැරෙන්නේ නැහැ කියලා. අනේ දොස්තර මහත්තයා කියනවා මේ මැට්ටට කිව්වට තේරෙන්නේ නැහැ. දැන් ලෙඩ මැරිලා. දැන් ලෙඩ උඩ ඉඳලා අහගෙන ඉන්නවා. ඊට පස්සේ යාට අවස්ථාවක් හම්බුනලු මේක උණු වෙච්ච ශරීරයට ආපහු වෙනවද? නැත්තම් ඊගාව ශරීරේ හරිම ලස්සනයිලු. හරිම පාවෙන සුළු. ඒකේ කී පාරාත්මේ තාත්තත් ඉන්නවලු ඒ. ඒක වෙනම සුන්දර ලෝකයක්. මෙයා හිතනවා ආය යන්න ඕනේ කියලා අර කුණු ශරීරයට. ඉතින් ඒ තීන්දුව එයා කියනවා මහමුතු තීන්දුවක් ඒක කරනවද කෙරනවද දන්නේ එකම හේතුවයි දක්වන්න තියෙන්නේ මගේ මහත්තයා මම මැරෙන්න දෙන්නේ නැහැ. පිළිගන්නේ නැහැ. අල්ලයා තට්ටුවේ කතාව. ඉන්නකොට මේ ආපුවර ශරීරයට එනවා. එනකොට මේකේ ගණ්ඩ දෙයක් නැහැ මේ පොර වලට දාපු කොළ ටිකක් වගේ දිරලා. දවස් 3ක් ඇතුළත 90%ක් පිළිකා ඉවරයි. දැන් ඒකට මුළු ස්පිරිතාලෙම පුදුම වෙනවා. ඉතින් මරණයි කියලා ඉතියක් තියෙන කෙනා පණිනවා. ඒතර මෙයා දන්න ඔලන්ඩෝල ඉන්න ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා මේක පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල නොවන গুপ্ত විද්‍යාව පැත්තෙන් තොරතුරු ඔක්කොම එකතු කර ගන්නවා. මේ දවසේ දොස්තර තීන්දුව කෙරුවා මරණයි කියලා. ඒතකොට ලෙඩාගේ මානසිකත්වය මෙච්චරයි. ඊට පස්සේ ලෙඩා තීන්දුව කරනවා මේ කුණු කයට එන්න. ඊට පස්සේ දවස් 3 ලෙඩ ඉවරයි. හැබැයි 90%යි. ඊට පස්සේ ස්පිරිතාලේ දොස්තරලයි ස්පිරිතාලේ නෑදෑයෝ ඔක්කොම ඉඳලා කියනවා මේ කෙමොതെරපි කරන්න කියලා. ඒ කියන්නේ ආයෙ විෂ දාන්න ඕනේ ශරීරෙට පිළිකා රෝග සඳහා. ඉතින් මෙයා කියනවා අනිවාර්යයෙන්ම 100% සනීප වෙනවා. කරන්න බෑ. ඕනේ නෑ. ඒකට වෙන්නේ කෙස් කරන එක. මුළු ඇඟේ මයිල් යනවා. දෙමව්පියෝයි දොස්තරලයි කොච්චර යාප් වෙනවද කියනවනේ මෙයාට හිතනවලු කමක් නෑ කෙමොതെරපි කරුවත් මට මුකුත් වෙන්නේ නෑ ගහන්නේ කියලා. ඒ කරන්නේ කිසිසේත්ම Tamanට ඕනකමට නෙවෙයි ඒ නෑදෑයෝ දොස්තරලයි කියන්නේ. හැබැයි අර හොලන්දෙන් ආපු ඒ දොස්තර ඔක්කොම මාක් කරගෙන තියෙනවා. ඊට පස්සේ යා දැක්කලු නෝස් ඇවිල්ලා ඔය කොරෝනා වගේ හදගෙන මේ ඔක්කොම වහගෙන ඇවිල්ලා යාගේ IV එකට මේ සීලයින් බෝතලෙට විස ගහනවා. ඉතින් යාට තේරෙනවලු දැන් විස ශරීරගත වෙනවා. සත්ත පහක වෙනසක් නැතිලු. වතුර ගැහුව තරම්වත් නැතිලු. මයිල් හැලෙන්නෙත් නැතිලු. කෙමොതെරපි වලින් කිසිම ප්‍රශ්නයක් නැතිලු. ඒ කියනවා මම ගියේ දන්නවා මයිලෙට සනීප වෙනවා කියලා. ඊට පස්සේ සනීප වෙලා දැන් ලෝකේ භාෂා 50කට පොත පරිවර්තනය කරලා තියෙනවා. මයි ළඟත් පොත තියෙනවා. TED Talk එකක් තියෙනවා. එයා කියනවා මැරෙන්න ඕනේ කවුද කියලා දැනගන්න. එතකන් ඔය මැරුණට මැරෙන්නේ නැහැ.
ඒක වෙනම කතාවක්. හැබැයි භාවනා කරපු කෙනෙක් නෙවෙයි. මෙයා එකම එක බෞද්ධ යාළුවෙක් ඉඳලා තිනවා. එයා කියලා තිනවා මෙයාට. ඒකත් නෙවෙයි බලපාලා තියෙන්නේ. ඒකත් නෙවෙයි අර මරණ මොහොතේ බලපාලා තියෙන්නේ. ඉතින් ඒ තොරතුරු දිහා බලනකොට පේනවා අපි මේ මොන බයකින් මොන මේ කුණු කන්දලයක්ද මේ කරේ තියාගෙන අර ඉස්සලා කියපු කාලමානයට අහුවෙලා නටන්නේ ජීවත් වෙන්නේ නැහැ. බයයි. අර වේතර බයයි, අර ලෙඩේට බයයි, අර විසු බීජට බයයි, අර දොස්තරට බයයි, අර හුණියන් කාරට බයයි. මොනම උලක්ද මේ? හැබැයි ඒක හැමෝටම මේ ධර්මයේ හරියන්නේ නැහැ. ඒ ධර්මයේ හැමෝටම හරියන්නේ නැහැ. හරිය නැති කෙනාට දොස් දකින්නත් එපා, පහත් කළ සලකන්න එපා. යාගේ මානසිකත්වය ඉතින් තමයි. හැබැයි ඒගොල්ලන් හිතා ගන්න බෑ. මේ වෙන මානසිකත්වයක් තියෙනවා, බුදු මානසිකත්වයක්. ඒක අම්මා අප්පා දීපු දෙකක් නෙවෙයි. හැබැයි මේ බුදු මානසිකත්වයේ තියෙන කෙනාට හිතා ගන්න පුළුවන් අනිමිසුයි බලු මානසිකත්වයක ඉන්නේ කියලා. එයා කවදාකවත් ඒක බලු මානසිකත්වය කියන්නේ ඒක තමයි හැටි. බුදු කෙනෙක් පහලලා හරියට මෙහෙමයි කියලා එල්ලේට වෙඩි තියන්න උගන්වනවා වගේ. දැන් මේක නම් එහෙම ගන්නේ පොට්ට chance එකක්. මං කියන්නේ අර dying to be me කියන පොත පොට්ට chance එකක්. හැබැයි ඉදිරිපත් කරපුවා පස්සේ තනි කරම බුදු මතය තමයි එළියට එන්නේ. බුදු කෙනෙක් හරියටම කියනවා. හැබැයි ඒක ඇහෙන්නේ ඒ පින පිරිච්ච කෙනාට විතරයි. අනික් කෙනාට දිනවා බුදුහාමුදුරු එහෙම කිව්වට මේ කට්ටරිය ගාවට යන එක වටිනවා. දොස්තර ගාවට යන එක වටිනවා. එහෙම නැත්නම් අරයට බදු ගෙවන එක වටිනවා. ඉන්ෂුරන්ස් එකක් ගන්න එක වටිනවා. බැංකු ගිණුමක් තියෙන එක වටිනවා. කොරපල්ලා. ඔය කිසිම කෙනෙක් බුදු වෙන්නේ නැහැ කියලා විතරක් කියත. ඒකේ උන් සේරම අර බය මානසිකත්වයේ සූරකණ්ඩ හදාගෙන තියෙන්නේ. එච්චරයි අද තියෙන තාක්ෂණය. ඉතින් තනිව අංකෝ කැලේකට වෙලා. එපා පුතේ ඔය කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ. චන්ද්‍රමඩලුවට සුරංගනාවන්. ගීත ගයනවලු පුතු නලවන්නට. එපා පුතේ ඔය කතා අහන්නට බුදුහාමුදුරු කියනවා තොපිට මං හොඳ කිරි දීලා තියෙනවා. ඔගේ එක බයියන්ගේ ඔය එක පහින්දින යක්කුන්ගේ කතා අහන්න එපා. බුදුන් එක්ක හිටපන්. සත්‍යමත්වයන්. නමුත් මං දීපු දර්ශනේ එහෙම සත්‍යමත් වෙච්ච කෙනෙක් නෙමෙයි. එහෙම සත්‍යමත් වෙච්ච කෙනෙක් නෙවෙයි. සත්‍යෙට කිසිම හානියක් කරන්නේ නැහැ. එයා කියන මේ Taman තුල විශ්වාසය තියෙනවා නම් වෙන මොකක්වත් නැහැ. ඒ විශ්වාසය නෙවෙයි බුදුන් කෙරේ නෙවෙයි. අර කසාද මැදෝ තමන්ගේ ස්වාමියා දොස්තරට කියනවා දොස්තර මහත්තයා එහෙම කිව්වට කවදාකවත් මැරෙන්නේ නැහැ යා කියලා. එයා කියන්නේ මේ ඉන්ද්‍රජාලයක් නෙවෙයි. මෙයාට ඒක ඉඳයිතන ඕන කුණු කන්දලයක් වෙච්චා 90ක් කුණු වෙච්ච ශරීරයට ආපහු යනවා. ඉතින් ඒක නිසා තන්නි කර තියෙන්නේ මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය ධර්මයක්. ඒකට මනස ප්‍රසන්නව ජීවත් වෙන පිටිස ඈතින්ලා කියන්න පුළුවන්. ඒ මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය චරිතයේ පදුට්ට මනසෙන් ජීවත් වෙන මිනිස්සු ටොංගණන් ඉන්නවා. කුටි සවුක්කක් අරන් ඉන්න මම පුරවලා දෙන්න. ඉන්න හරියක් ඉන්නේ ඕකෙන් පදුට්ට මනසක් හදාගන්න. ඉතින් චක්කම්ම වහතෝ පදං කරත්තේ පිටිපස්සෙන් එන කුරේ වගේ සමාවෙන කුරේ පිටිපස්සෙන් එන කඩතරෝදේ වගේ දුක අනුගමනය කරනවා. ඔය සතුටින් හිටපල්ලා. ඉවරයි මං කියන්නේ මේ එන ගාච්ඡ සෝම් පිටිනේ වගේ මේ මූණු ටික දිහා බලන්නකෝ. hina වෙලා හිටපල්ලකෝ. මේ ලස්සර අද නම් ඊට පායන් ටිකක් පමයි බලන්ඩ ලක්ෂණ ආකාශයේ කුරුල්ලෝ පියබා යතිසෝසේ මල් පිපි තිබේ ගස් කොළගේ වැන්නේ මේ ලස්සන තියෙද්දි මේ මූණ අට කරගෙන අයියෝ හරියට නිකන් බෙහෙලිච්ච කොරකලෙල්ලක් වගේ ගොරක බලුවක් වගේ අයියෝ කියලා හිතනවා කමල් ඔබ ගැනත් එච්චරයි කියන්නේ ඒ සවන්නාස මේ ජිනාලි ඉන්නවා සම්බන්ධ වෙලා සවන්නාස ජිනාලි අන්මියුට් කරලා කතා කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මට එපා ඔයාගේ ආවුස මොකුත් එපා මොකද කොයි වෙලාවෙ මැරලා යන්නේ අනිකාන මටත් ඔය පිළිකාවක් අත් ඔය කිව්වට මට ඔය වැඩි කරන්න හම්බෙන්නේ මම බය වෙනවා දොස්තර ගාවිද්දී ඒ හාමුදුරුවෝ එක්ක ළඟට ගිහිල්ලා අනේ මං ඉන්න කම්පින් කෙරුවා කමටහන සුද්ධ කෙරුවා කට්ටිය කොට දැම්ම දැන් නම් මැරෙන්න යන්නේ දොස්තර මහත්තයෝ අනේ මේ හඳුන් කුරු පෙට්ටිය තියාන කොහොම හරි මාව බේරලා දෙන්නයි කියලා මයි ළඟ තියෙන්නම හඳුන් කුරු පෙට්ටිය විතරයි මේක තියාන දොස්තර මහත්තයෝ කොහොම හරි මාව බේරලා දෙන්න කියලාලු එහෙම කර්මස්ථානේ නැති අර ඉඳදී තමයි ජිනාලි උඹලා ඉන්නේ ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව නිතිපත්තා පුහුණුව යෙදිච්ච එක තමයි පිහිටට හිටියේ. ඉතා දවස් කීයක් තියෙනවද මැරෙන්න? එහෙම මැරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ දැන් මේකට වැඩ තියෙනවා අපි දැන් අද කඩුවෙල ප්‍රෝග්‍රෑම් එකක් කරනවා සම්පූර්ණ මේ මෙතෙක් කරපු සතිපාසලේ වැඩ ඔක්කොම වෙබ් එකට අප්ලෝඩ් කරනවා. ඒ වගේම අද යනවා විශේෂ වැඩ පිළිවෙලක් ලබන 29 වෙනිදා අපි
අපේ ප්‍රමාණයෙන් ප්‍රකාශ කරා සති දිනේ කියලා එකක්. පොයේ දවසේ. එදාට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර සාකාව විනාඩි 45ක් දීලා තිනවා සතිපාසල කොහොමද කොවිඩ් වලට කොහොමද සෞඛ්‍යයට බලපාන්නේ කියලා. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සහ පෝෂණ අංශය අපිට කියලවලා තියෙනවා. දිගටම දුරස්ත අධ්‍යාපනය කරන්න වෙන්නේ ශාංශික අසාර්ථක භාවනා ගැනීම ක්‍රමයක්. පන්ති කාමරෙත් අසාර්ථකයි කියලා අපි කියනවා. දුරස්ත එක හොඳටම අසාර්ථකයි. ඒ නිසා ඒකෙදී ළමයින්ට පෙන්වන්න වීඩියෝ පටියක් හදලා දෙන්න එක එක පන්ති වලට අද්දක හොදන්නේ කොහොමද සතියෙන් නාන්නේ කොහොමද. ඉතින් මේ වැඩ ගොඩකට ජිනායිලා අවශ්‍යයි. ඒගොල්ලෝ අඬා වැටෙනවා අනේ අපිට කාගේ හරි අත්උදවක් ලැබලා දෙන්න මේ data enter කරන්න එහෙම නැත්නම් මේ scripts ලියන්න එහෙම නැත්නම් වීඩියෝ කරන්න අර මේ වැඩවලට මොනවද කරන්න පුළුවන්. මරුන් නැත්තම් ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මැරලා ගියා නම් අපි වැඩ ගන්න විදියක් නැහැ. දැන් හිටියා නම් කොම්පෝස්ට් වලට හරි ගන්නවා. මොනවද දන්නේ හැකියාව දක්ෂකම් තියෙන්නේ මොනවද? නැත්තම් ওই පර්ස් එකේ තියෙන සල්ලි ටිකක් දුන්නා ප්‍රශ්නයක් නැහැ. ඒකෙත් අපි ඉතින් මොනවා දැන් මේ මට හම්බෙලා තියෙන්නේ අද නෙල කඩල හම්බෙලා තියෙනවා. පිස්තාචු හම්බෙලා තියෙනවා. ඒ වගේ දෙයකට හරි ආයෝජනය කරනවා අපි. ඕනෙත් දෙයක් කරන්න දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. data enter කරන්න දුන්නොත් කම්පියුටර් වැඩ පුළුවන්ද? පුළුවන්. වීඩියෝ වඩි එඩිට් කරන්න පුළුවන්ද? ඒක නම් බෑ. එතකොට සිංහල ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් වැඩ පුළුවන්ද? පුළුවන්. එඩිට් කරන්න පුළුවන්ද බොත්? ඔව්. ආයිදී ඕ කමල්ට දීලා තියන්නේ කමල් අලි කුවකේ ආව එකක්වත් අපිට දෙන්නේ අපි කමල්ට ඔක්කොම කියලා තියෙනවා. ඒ මනුස්සයා ජිනාලි කියලා මනුස්සයෙක් ඉන්නවද කියලාවත් කියන්නේ. කමල් අවසරයි ස්වාමීන් වහන්සේ. මම ඔය කීපේවා උඹෙන් ඉල්ලලා නැද්ද? මම හැම එකම ඉල්ලලා තියනවා නේ. ඔයිට වඩා දේවල් ඉල්ලලා තියෙනවා. හරි ඉතින් ඇයි උඹ ජිනාලිට කියන්නේ නැත්තේ? ජිනාලි ඉන්නේ මේ හරියට කිරි බොනකන් දරුවා අතේ තියාගෙන අම්මා කෙනෙක් වගේ සූප් කරන එකයි තියෙන්නේ. නිසා අතිපාසල පුදුමාකාර මේ ටිකේ පුදුමාකාර විදිහේ එක එකනා එකතු වෙලා කරනවා. ඒක නිසා අද අපේ සාකච්ඡාවට පටන් ගන්නකොට බොහොම අඩු සෙනඟක් හිටියේ. මොකද කට්ටියක් මේ ඉමුදුවේ ගිහිලා කට්ටියක් කඩුවෙල ගිහිල්ලා මේ ඒ තැන් වල මේ යනවා වැඩ යනවා. ඒ වැඩ යනකොට අර වගේ විවිධ මේ සමාජික ආයතන අපිට කතා කරලා කියනවා මේකට මේ සතියේ තියෙන ක්‍රියාකාරකම් මේ කොරෝනා වලට සෞඛ්‍ය පාඩමට ගණිත පාඩමට එහෙම නැත්නම් වෙන භෞතික විද්‍යාව වගේ වැඩවලට මේක විනෝදාංශයක් විදිහට කරන හැටි උගන්වන්න කියලා. ඉතින් ඒක අපි දාන්නේ ඒ දුරස්ථ අධ්‍යාපනය කරන ළමයින්ට වරින් වර විෂුවල්ස් පෙන්නන්න. ඉතින් මේ වෙලාවේ විවෘත විශ්වවිද්‍යාලෙත් සෑහෙන වැඩ කොටසක් යනවලු. ඉතින් අපි දන්නේ ඉස්කෝලේ අරිනවයි කියලා කතාවකුත් කියනවා ලබන සුමානි. ඉතින් කොහොම හරි අපි අපේ මේ සතිපාසලට එහෙම නැත්නම් අපේ මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රම වලට විශාල දියුණුවක් විශාල පිරිසක් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වයිදී කමල්ගෙන් තියෙන සේවය තමයි මේ ඒ අර ලයින් ගෲප් එකෙන් අපි Zoom ගෲප් එකට ගිහිල්ලා ඒ කටයුතුවලදී කමල් නෙවෙයි අතරම අර ගෙදර ගෑණි තමයි වැඩේ කරන්නේ. කවද නම අයේෂාද නෑ අනුෂා. ඒ කොහේ නිකම් පොල්ලෙල්ලක් වගේ දුම්මැසක දාලා තිබුණ කෙල්ලෙක්. දැන් ඒ ඇවිල්ලා කමල් නැති වෙලාවේ වැඩ පෙන්නනවා අපිට. ඊට අහපම් පොඩි කෙල්ල. අවුරුදු 11යි. ඕන වේදිකාවට ගෙනිලා දාන්න පුළුවන්. කමල් ඕව පිළිබඳ තියෙන අපේක්ෂාව උඹ අතහැරලා දාපන්. වැඩක් ඇත්තේ නෑ දැන් ඉතින් උඹට. එහෙමයි සාරා. යාර බාලම කෙල්ල බලහන් සිත්මි. දැන් හැමදාම report එකක් දෙනවා අවුරුදු 4යි. ආයේ මුකුත් නෑ. ඒක perfect. හැමදාම report කරනවා මම භාවනා කරන තාත්තා කතා කරනවා. හැමදාම report කරනවා. මම භාවනා කරන බාධා ඇතිනේ දෙමාපියෝ දෙන්න කතා කරනවා. සිත්මිත් කියන, විස්මිත් කියන. උඹලා හරි මහා පුදුම දෙමාපියෝ. ඊර්ෂ්‍යාව සාරෙන්ද? නෑ ඊර්ෂ්‍යාව නෙවෙයි උඹලත් නැහැදිච්ච කම. ඊර්ෂ්‍යාව නෙවෙයි නැහැදිච්ච කම. ඉතින් ජිනාලි ඕවත් එක්ක දැනගෙන පුළුවන් විදිහට සම්බෝලයක් වගේ හදලා ඔක්කොම එකතු කරලා අපි කොත්තු රොටියක් ගහලා බිස්නස් එකක් කරගෙන ඉන්න එක තමයි කරන්නේ. ඒ නිසා අපි කමල්ට දාලා තියෙන්නේ මේ ලයිස්තු. ඉතින් කමල්ට දීපුවාම මේක බෙදාගෙන කන්නේ තනියම කනවා. මොකද කමල් කියන්නේ? ඔබ වහන්සේ කියන දෙයකට එකයි සාරෙන්ද? ඒක කිව්වොත් මට මේ කෙරෙන්න ඕනේ කියලා
ඌගේ සල්ලි දාලා ඌ ඔක්කොම කරන්න හදනවා. මං කියන්නේ උඹට දෙන්නේ උඹට ගන්න නෙවෙයි. උඹ තියෙන දුන්නාට කමන්නේ මට දෙන්න තෝ කාට දෙන්නද? උඹ දීපන්. ඒ වගේම ඔය ජිනායිල්ල වගේ හැංගිලා ඉන්න මේ චරිත තියෙනවා. අන්තිම දැන් අර සාගරලයි ගෙදර එන වලියක්. මට චන්ද්‍රතාවුගෝ සාහිත්‍ය පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඉන්න. මාරාන්තික වලියක්. ඒක කිරිමෙල් නඩුවක්. බලනකොට ඒ අක්කට හොන්දටම අප්සෙට්. අක්කගේ සනීප වෙලා තියෙන ඒ වෙලාවේ පොතකට චිත්ත අඳිනවා. දැන් මේ කවුද තිලක ධම්මහාමුදුරන්ගේ සති මොකද සතිය ඈ ගුරුමුවින් සතිවදන්නේ නැත්නම් සතිය නිසා හොඳට ගියා කියන පොතට චිත්ත ඇඳලා අර ගිට අර ගෙදර තියෙන කිසිම ප්‍රශ්නයක් මතක නැහැ. කවදාකවත් හිතුවේ නැති චිත්‍ර වර්ගයක් එළියට ඇවිල්ලා. දැන් මේ පොත එළියට ආවනේ. දැන් තොගේ බිස්නස් කෝ ඉවයි. ඔව්. ඒකේ සොෆ්ට් කොපි එක. අනේ සොෆ්ට් කොපි එක චන්ද්‍රරත්න හමුදුර ඊර්ෂ්‍යාවට තියාගෙන ඉන්නවා දෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ මේ සාගරික අක්කා කියනවා අනේ ස්වාමීන් ඕනෙම පොතකට චිත්ත අඳින්නම් දැන් කියලා. ඉතින් අර ගෙදර තිබුණ ප්‍රශ්න මොනම දෙයක්වත් ඔළුවේ නැහැ. මේ කොරෝනා තියේදී මම කඩුවෙල ගිහලා එනකොට මාව නතර කරනවා කිරිති වැලදී. නෑ පුගොඩදී. මෙන්න ඇඳපු චිත්‍ර. ඉතින් ඒ මිනිස්සයා මේ කොහෙදෝ ඉන්න බ්‍රාහ්මණ කෙනෙක්. ඒ විනෝදේ යා කියන පුදුම විදිහේ චිත්ත ඇඳීමේ කලාවක් කියලා. අපි වෙනදට මේ පිටුවට මෙච්චර ගාණක් දීලා චිත්ත අඳවන්නේ. ඉතින් ඒ වගේ දේවල් වල අර එන සතිපවුලේ මේ කටයුතු නිසා හැම කෙනාටම කොයි තැන හිටියත් පිල්ලිකා නෙවෙයි වෙන මොන පරංගිලෙද ඇදලා තිබුණා. අපිට ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මට තාත්තා කියනවනම් මම උඹ කොහොම හම්බ කරුවත් මට ප්‍රශ්නයක් නැහැ. උඹ හම්බ කරපන් මට කාපන් කොහොම හරි කාපන් මට තාත්තා කියපන්. ඒක දැන් මගේ ප්‍රසිද්ධම තේමාව බවට පත් වෙලා උඹලා කොහොම හරි යපියල්ලා. කයෙන් හරි හම්බ කරන කහපල්ලා. හැබැයි මම දකින්නකොට මට තාත්තා කියපන්. තෝ කාගෙන් කාවට කමන්නේ මට තාත්තා කියේ. නිසා ජිනාලි ආගන්නේ දින්නේ. ආගෙන සෝනස්. ඉතුරු ටික ජීවිතේ ඉතුරු ටික ඉතින් ඕකටම ගත කරලා සාදු කියලා මේ සතිපාසල වෙනුවෙන්ම ගත කරමු. මහත්යත් භාවනා කරනවා. එච්චරම නෑ. ඕන්නේ ඒක තමයි. දැන් ඉතින් මහත්යට කොහිනව ඇති මේ ඕම් බලපන් මම භාවනා කරලා මට හරි ගියා. ඔයා භාවනා කරන්න කියලා අර මනුස්සයර කොනිටනවා. ඒක කරන්නේ නැහැ. මන්න හරි කෙරුවා කන පැයෙන්න ගන්නවා. මොකද මහත්ය තමයි මට ලිෆ්ට් එකක් හරි දෙන්නේ මොනවාරි වැඩක් කරන්න. ඒ නිසා නෝනා ඉතින් ෂේප් එකේ තියාගෙන ඉන්න පර්ස් එක අත ගන්න. මහත්ය තියාගෙන ඉන්නවා. මහත්යට නෝනාගෙන් ඩ්‍රයිවිං ගන්න බෑනේ. ඉතින් ඒ නිසා මහත්යවත් ෂේප් එකේ තියාගෙන ඕව වුණාට පස්සේ මහත්ය උනන්දු නැද්ද? ටිකක් උනන්දුයි කියලා පේනවා. ඒකට බාධාව නෝනා තමයි. නෝනා ආඩම්බරකම් කියනවා ඉතින්. එහෙම කරන්නේ නැහැ සෝනස්. එහෙම කරන්න එපා. කරන්න නැතුව මේ මහත්යට දාලා ඒ වගේ 3-4 දෙනෙක්ව මට දැන් report කරනවා මේ අම්මලි කරදර වෙනකොට මේ හිතාගත්තේ නැහැ කවදාකවත් සත්‍ය මේ උදව් කරා කියලා. හැබැයි ඊට ඉස්සෙල්ලා හැයෙන වලි කාලා තියෙනවා සතියේට. ඒ කරදරේදී මෙන්න ඇවිල්ලා අත දෙනවා. කවදාකවත් කරාරින්නේ නැහැ. ඒක ඥානපෝණික අහරෝ පැහැදිලිවම කියනවා වෙන මොනම චෛතසිකයකටත් වැඩිය. සති චෛතසිකය කරදරේදී මඟ අරින්නේ නැහැ. හැබැයි එයා අපි අවසීපත් කරන්නේ. ඒකට එයා අපි සීය කියන්නේ ඒකනේ. එතකොට සීය අපිව ආරක්ෂා කරනවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන එක පඬිස්සාති කියන්නේ. උඹ සති ධර්මයේ ආරක්ෂා කරුවොත් සති ධර්මෙ ඔබ ආරක්ෂා කරනවා. ඒක ඔපරේෂන් තියටර් එකේ සීයෙන් ඉස්සෙල්ලයි සී නැති වුණාට පස්සේ බුදුජානනාංශي දේශනා කරන මරණ චිත්තක්ෂණේ ගයිඩ් එක දෙනවයි කියලා. ඉතින් මෙහෙව් සතියක් අපේ බුද්ධ ආගමෙන් නැති උනේ කොහොමද? ඇයි මෙව අපිට මේ මුල් කාලේ නොලැබුණේ කියලා පශ්චාත්තාප වෙන්න එපා. ඒ නිසාම අපිට මේකේ ලොකු ගැම්මක් තියෙනවා. ඒ සුළු පිටසක් කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. ලොකු ගැම්මක් තියෙනවා වැරදිලා හරි කමන්නේ පහුවෙලා හරි කමන්නේ අපිට මේක අහු වුණානේ. දැන් අපි දැන් ආයෝජනයක් කරලා තියෙනවා. අපි කරන්න තියෙන ඉදිරියටත් අර පසන්න මනසින් සතුටින් මේ දේ කරගන්න ගම දැන් ඔය වගේ ඔය පිළිකාවක් ඇවිල්ලා මෙහෙම උනායි කියම වෙනදා හංගනවනේ කියන්නේ. කවදාකවත් කියන්නේ නැහනේ. දැන් අපිට ඒක ලොකු සතුටක් තියෙනවා කියන්න වේදිකාවක් තියෙනවා අහන්න පිරිසක් ඉන්නවා. අනික් අයත් බෙදා හදා ගන්න. ඒ නිසා ඒ කොහොම කෙරුවා සම්ප්‍රදාන කුල අපි කියනවා ජිනාලිට ඉක්මනින් සුවය ලැබේවා කියලා සංඝරත්නය වෙනුවෙන් අපි සාදුකාරය පවත්වනවා. සාදු සාදු සාදු. සත්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් ලිඛිත ප්‍රශ්න නෑ. නමුත් ළඟදී මේ විශේෂයෙන් කොරෝනා ගැන කතා කරද්දී පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න කැමතියි ස්වාමීන් වහන්සේ. මේ විශේෂයෙන්ම මේ
ඔය සාමාන්‍යයෙන් කොරෝනා හැදෙනකොට හැදෙන හෙම්බිරිස්සාව එහෙම නැත්නම් ඒ දැනෙන සාමාන්‍ය සෙම්පතිස්යාව උණක් ලක්ෂණක් වගේ එන තත්ත්වයක් තමයි ගොඩක් කතා කරන්නේ. නමුත් මම අත්දැකීපු පැත්තක් තමයි සාමාන්‍යයෙන් සතිය වඩන්න ගත්තට පස්සේ ගොඩක් කලාවට මේ අපිට එන විශේෂයෙන් අපිටම හෙම්බිරිස්සාවක් වගේ කියලා සාවිනාස එන දෙක සාමාන්‍ය එන ලක්ෂණ හෙම්බිරිස්සාව හැදෙන්න කලින් එන සියුම් ශරීරේන සිම්ප්ටම්ස් එන්නේ දවස් 3-4කට කලින්. ඉතින් ඒ උදාහරණයක් විදිහට ගිය සතියේ අපේ පවුලේ ඔක්කොමල වගේ හෙම්බිරිස්සාව හැදිලා ටිකක් වේද ඒක මාරු වුණාට පස්සේ එහෙම එක සැරෙම වෙනවා. නමුත් ඒකෙදි මට දවස් 3කට විතර වගේ කලින් හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට අර ඇතුලෙන් එන දැවිල්ලක් වගේ ගතියක් එනකොටම ඒකට මම තව වැඩිපුර ටිකක් භාවනා කරා. ඒ සාමාන්‍ය හෙම්බිරිස්සාවක් හැදෙනකොට ඇඟ රිදෙන ඒවා ඔළුව කැක්කුම ඒ ඔක්කොම අස්සේ තව වැඩිපුර කාලයක් යොමු කරා. ඉතින් ඒ හෙම්බිරිස්සාව එතනින්ම පලා ගියා කියන එක මේ කියන්න පුළුවන්. ඒ වගේ මම නොටිස් කරා ඒ සතිය වඩන ගත්තට පස්සේ සාමාන්‍ය මමුණු ලෙඩ වුණු ප්‍රමාණයයි දැන් ලෙඩ වෙන ප්‍රමාණයයි ගත්තාම මේ මුලින් සිම්ප්ටම්ස් අහුන ගමන් ලෙඩේ පලායන ගතියක් තියෙනවා. සමහර අවස්ථාවල එනවා. නමුත් ගොඩක් දුරට ඒ early symptoms අහුනොත් ඔය සාමාන්‍යවාසී කියන්නේ කොරෝනාත් විහිළුවක් කියලා ඒ කතාවට මම පොඩි අනුග්‍රහයක් දක්වනවා මේ පැත්තෙන් සාවෙන්න. මම රස්සාව කරන කාලේ මං හිටියේ assistant production manager. green farms එක මම බලන්න ඕනේ මෙච්චර කටින් ස්ථානක් produce කරන්න. ඉතින් මම වෙනම assistant කෙනෙක් හිටියා pesticide insecticide ගන්න. ලෝකේ තියෙන ලොකුම ටැංකිය high pressure ගහන්න පුළුවන් මෙතන ඉඳලා ලබන් පොල් ගහේ කරටියට ගහන්න පුළුවන් බෙහෙත්. උද්දී ඉඳලා හැන්ද වෙනකන් 4 දිනක් කරන්නේ බෙහෙත් ගන්න එක. ඉතින් මට බෙහෙත් ගන්න මැෂින් එක ස්ටාර්ට් කරනකොට නැහැ කනවා. මට ආරකේ සෙන්සිටිව්. මම කාමරේට ගිහලා දොර වහගන්නවා. දොර වහගත්තත් අර ඒ වාතාවරණය තමයි තියෙන්නේ. ඉතින් අර ගොල්ල මොහොර දාගෙන, මාස්ක් දාගෙන, ග්ලව්ස් දාගෙන, මේ ගම්බූට්ස් දාගෙන වෙනම සූට් දාගෙන තමයි උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහන්නේ. මට මේක පෙන්වන්නම බෑ. මට මේ සෙම්බිසා තියෙන කෙනේ මේ මීටර් 2ක් ළඟට එනකොට මගේ උගුර කනවා. මට හොඳටම තේරෙනවා එයාට තේරෙන්නේ නැහැ කියලා. කියන්නත් බෑනේ. කියන්න නම් ඕනේ හැබැයි. බෑ කියලා හරියන්නේ නැහැ. මට තේරෙනවා. ඉතින් පහුගිය කොරෝනා වාරේ අපි දවස් 4ක් විතර 3ක් විතර වෙන්නේ නැති සම්පූර්ණ දවසම ගත කරේ කැලණිකංගේ. ලයිට් කණු උස්සනවා, ගඟට වැටෙනවා, ගඟ ඇතුලේ කිඹුලෙක් ඉන්නවා, අතපය තුවාල වෙනවා. දවසට 3 සැරයක් විතර හෙම්බිරිස්සා හැදෙනවා, සනීප වෙනවා. හෙම්බිරිස්සාට අප්සෙට් දැන්. දැන් මේ නායව ආය වේලා ගත්ත ආය ගඟට පැන්න. ඉතින් ධම්මවීර යාමතුමා මායි කියනවා දැන් උදේ ඉඳලා 4 වෙනකම් ඉතින් පස්පංගෝ මේ පලාතේ කොහෙවත් නැහැ. පස්පංගෝ ඕඩර් කරනවා බොනවා ආය ගඟට බහිනවා. තියා ඇඟේ අමාරු ආවා හැබැයි. ඉතින් ඊට පස්සේ ඉතින් තාහන්චි දැම්ම එහෙම යන්න එපා. ඉතින් කොරෝනා හැදී ආරෙ මේ කියයි. ඒක නිසා බුදුචානන්සේ කියන පමා වුණොත් මලපර වෙයි. ඉරට යටින් හඳට යටින් කාලය පැන යනවා. අර early symptoms දකින්නකොට හුමාලිය අල්ලපන්. මුත්‍රා ටිකක් බීපන්. උණු වතුර ටිකක් බීපන් විදිහට ඉවරයි. ඒ පමාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා කියනවා ලෙඩේ මුල දන්නවා නම් උණු වතුරටයි ලුණු වතුරටයි සනීප කරන්න බැරි ලෙඩක් ලෝකේ නැහැ. ඒ දෙක තමයි ප්‍රධානම විස බීජ නාශක දෙක. ඒක දන්නේ නැති වුණොත් ඒ උණු වතුර ලුණු වතුර අහන්නේ නැහැ. අහන්නේ නැත්නම් මොකද විස බීජේ තහවුරු වෙලා. ඒකට වැන්ඩවාල් නීතිය කියලා එකක් තියෙනවා. අපිට කෘෂිකර්මයේ උගන්වනවා සෞඛ්‍ය සම්පන්න කොළ පත්‍රිකාවක් උඩට හැම වෙලාවෙම විස බීජ වැටෙනවා. වැටෙනා එක පුංචි මේ ඉටි තට්ටුවක් තියෙනවා. ඔය දිලිසෙන්නේ ඒකද. ඒ ඉටි තට්ටුව විදින්න බෑ යාට. විස බීජය කරන්නේ ගෑවිච්ච ගමන් එයා ශ්‍රාවයක් පිට කරනවා. ඒ ශ්‍රාවයේ මදි අර ඉටි දිය කරන්නේ. එතෙන්නම තව විස බීජයක් එනවා. මදි. තව විස බීජයක් එනවා. මදි. එක තැනක් එනවා මට්ටම ආපු ගමන් ඒ විස බීජ වල ශ්‍රාවයෙන් ඉටි තට්ටුව දිය කරනවා. ඉතින් ඒ නිසා විස බීජ වල සාන්ද්‍රණයක් අවශ්‍යයි. ඒ සාන්ද්‍රණයේ අණුව තමයි ඒකේ එක්සූඩ්ස් වැඩි වෙන්නේ. ශ්‍රාව. ඒ ශ්‍රාව අණුව තමයි අර වෙනද ආරක්ෂකව තියෙන වැක්ස් ලේයර් එක දිය කරන්නේ. ඒ නිසා විස බීජයකට බෑ.
විස බීජයේ සමූහයේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් ගහන්නේ. එක විස බීජයක් කියලා පිහලා දාලාත් ඉවර කරතයි. අපිට තියෙනවද දැනීමක් මේ මගේ ඊටි තට්ටුව ජීවෙන මට්ටමකට කන් ශ්‍රාව ඇවිල්ලා දැන් ගහන්න හදනවා. එහෙම නැත්නම් දැන් විස බීජය ඇවිල්ලා ඉන්නවා. ওই දෙක අතර තමයි සේවා මේ සුව සේවාව කියන්නේ. කූඩල්ලෙක් ඇඟට ගොඩ වුණත් කූඩල්ල විදිනවත් අතර දෙකක් තියෙනවා. ඉතින් අපි සංවේදී නැත්තම් කූඩල්ල ගිහිල්ලා නරක තැන් වලට යනකම් අපිට තේරෙන්නේ නැහැ. ඌටත් නහයක් කියලා ගන්න නැහනේ. ඌත් උන්න ගිහිල්ලා කාපු දවසේ ආලි කරදර වැඩ. කුඩල ගොඩ වෙන එකක්. කුඩල බිජන එක දැන් උදේ එකෙක් ආවා. මම හුන්නටම දැනගෙන ගියේ. දැනගෙනත් ගිහිල්ලා කම්පියුටර් එක වාඩි වෙලා වැඩත් කරනකම් කුඩල වැඩේ දීලා. ඊපස්සේ මේ ආමුරු ඇදගෙන කැලියට ගිහිල්ලා මේ වැඩේ කරපන් කියලා බලලා මම නිකන් කකුල දිහා බලනකොට අනේ කුඩල්ලේ. යාම්දෝ මට බයින් නැති එක එක වැඩ දෙනවයි කියලා. ඒ වුණාට මට වෙච්ච ලාභය තමයි මට කකුල දිහා බලන්න පුළුවන් වුණා. ඔන්න කුඩල්ල විදලා. මුදිතන් තුවාලයක් තිබ්බා පුංචි. ඉතින් ඒ නිසා මේ විස බීජ පැමිණීම කිසිසේත්ම ප්‍රශ්නයක් නැහැ. මොකද විස බීජත් අපි වගේම ජීවත් වෙනවා. මේ කොරෝනා කියන එක එච්චර දුර්ලභ දෙයක් නෙවෙයි. කොරෝනානේ කට්ටපඳුරු නොකෑමනක් දහවදුරා එකක් හදපු එකක්. දැන් කොරෝනාවට හදන වැක්සින් එකත් තන්නේ කර මේ ACBDB කියන අර ක්‍රෝමසෝම් වල තියෙන ඒ පාටිකල්ස් ඒවා අපිට දා කියලා දුන්නා සයිකියාට්‍රික් කොසෙයිද මතක නැහැ නේ මේ ජෙනෙටික්ස්. ඒ කම්බිනේෂන් වෙනස් කරලා print කරනවා ඒගොල්ලෝ ඒක දැන්. අලුත් කම්බිනේෂන්. ඒකෙන් මේ කොරෝනා වලට 95ක් උත්තර දෙනවා. ෆයිසර් කම්පැනි එකයි මායා කම්පැනි හදනවා. ඒ කොරෝනාත් හදපු එකක් වෛරස් එක. ඒත් මේ අකුරු එකතු කරලා වචනයක් හැදුවා වගේ කම්පියුටර් printing. වැක්සින් එකත් එහෙම. ඒ උවිත වැඩි එකක් බුදුහාමුදුර අපිට කියලා තියෙනවා ලෙඩේ එනකොටම අල්ලපන් ආශ්වාසය එනකොටම අල්ලපන් තරහ එනකොටම අල්ලපන් රාසව එනකොටම අල්ලපන් එතකොට ඒකේ බලය නැහැ ඒකේ වැන්ඩවාල් නීතිය උගන්වනකොට උගන්වන්නේ අපි එපාම කරපු ප්‍රොෆෙසර් කෙනෙක් අපිට මයිත් කිසිම සම්බන්ධයක් නැහැ හරි අකම හැබැයි මට මේක ඇල්ලුවා පට ගන්නකොට විස බීජයක් තිබුණාට බෑ විස බීජය යම් සාන්ද්‍රණයක් එන්න ඕනේ ඒක තමයි වැඩ කරන්නේ සතිය තිබුණාට බෑ සති ධාරාව තියෙන්න ඕනේ සති මාත්‍රේ මොකුත් කරන්න බෑ. සති මාත්‍රා එක දිගට ගලනකොට සති ධාරාවේ තමයි ගැම්ම තියෙන්නේ. ගැම්මෙන් තමයි විස බීජ කඩන්නේ. සතියෙන් කඩන්න බෑ. ගහගෙන යන්න ඕනේ. කුළු ගෙඩි එකපාර ගැහුවට ගලපෙල්ලෙන්නේ නැහැ. මේ මරේට ගහන්න ඕනේ. ගහගෙන යනකොට ඩුක් කාලා සද්දයක් එනවා. එක ඩාට හිතෙනම් ඒ ගැල්මේ පැල්මෙන් පහරින් වැටුණා කියලා. එහෙම නෑ. ඉස්සලා ගහලා ගල පැලෙන වෙලාවක් එනවා. ඉතින් ඒ ගලේ මරේ ගහන හැටි තමයි ගල්ලොඩුව කියන්නේ. අපි ගිහිල්ලා චාච හැට්ටිය වුණා බැන්දා වගේ නූරට මරේ දන්නේ නැතුව දරේ පරන්න ගියාම අතේ පට්ට යනවා. මරේ බල්ල ගැහුවනම් ගහනකොටම තේරෙන පැලුන්නේ නැහැ. හැබැයි මරේ හරි කියලා. දෙක තුන ගහනකොට ඩක් කාලා සද්දයක් එනවා. ඉතින් අන්නේ වගේ මේ කෙලෙස් නැති තැනක් හෝ අකුසල් නැති තැනක් හෝ අසත්පුරුෂ නැති තැනක් හොයන්න යන්න එපා. එහෙම දෙයක් නැහැ. ලෝකේ කියන්නේ අසත්පුරුෂ සංවාසයක්. කෙලෙස් ගොඩක්. ඉතින් මරේ ඇල්ලලා වෙහෙස බලනතෝ ගහගෙන යනවා. ගහනකොට පුපුරනවා. භෞතික විද්‍යාව විනෝදේ පොතේ තියෙනවා මං කීපතාවක් කියලා තියෙනවා ඊට කලිමුත් ඕනෙම පාලමක. එහෙම නැත්නම් ඕනෙම උස කුළුන්නක. නැත්නම් ඕනෙම ගොඩනැගිල්ලක ගුරුත්ව කේන්ද්‍රය කියලා එකක් තියෙනවා. ඉංජිනේරික හදලා තමයි කරන්නේ. අන්නේ ගුරුත්ව කේන්ද්‍රයට ගම්මිරි සැටයකින් ගැව්වොත් ජිල් බෝලකින් ගැව්වොත් මුළු පාලම දෙදරනවා. ඒ තමයි මරේ. ඒ නිසා කියනවා ජිල් බෝලකින් ගහපන් පාලමේ හරියට ගුරුත්ව කේන්ද්‍රය බලලා මේ හයිය දාලා ගහපන්. එතකොට ඒක කම්පනයක් දෙනවනේ. අන්නේ කම්පනය ඇවිල්ලා යනකොටම තව එකක් ගහපන්. ඒතර කම්පනය පොඩ්ඩක් වැඩි වෙනවා. කොහොමම ජිල් බෝල වලින් ගහලා පාලම කඩන්න පුළුවන්. හැබැයි හරියට තැනට ගහන්න ඕන. ගම්මිරි සැටයකින් ගහලා පාලමක් කඩන්න පුළුවන්. අනන්ත වාර ගණනක් ගන්න. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේ කල්පේ කියන්නේ රියන් මොනවාද ගව් 16 කළු ගලක්. ඕක සිල්ක් රෙදි කෑල්ලකින් එහා පැත්තට ඇතුල් වෙනකොට කොච්චර ගෙවිලා යනවද? සිල්ක් රෙදි කෑල්ලක් එහෙට මෙහෙට ගිහිල්ලා මේ හරි 16 කළු ගල ගෙවෙන තරම් කල් යනවා ගෙව කල්පයක් ගෙවෙන්න. ඔන්න පුළුවන් නම් ගණන් කරපළකෝ. සිල්ක් රෙදි කෑල්ලක් කළු ගලක ඇතුල් වෙනකොට කළු ගල කොච්චර ගෙවෙනවද? පීයක් ගලේ ගන්නකොට කොච්චරක් පීය ගෙවෙනවද? තේරෙන්නේ නැහනේ. හිතන්නත් බෑනේ. ඒ වගේ මේ සති මාත්‍රය එකිනෙකට ඇමලිලා දන්වලක් වගේ
ඒක Java කැපුණාට පස්සේ ඒක අතිමානුෂිකයි. කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ඔය සිම්පල් ඔය නිකම් මෝඩ දතියට ඔච්චර දේවල් කරන්න ඕන. ඊට කොච්චර හොඳ කරුණාව. ඊට කොච්චර හොඳ මුදිතාව. ඊට කොච්චර හොඳද මෛත්‍රී කියාගෙන අර සෙවලයක් කරන කරුණාවේ මෛත්‍රී අල්ල නැටුවට අර වියලි කිසි රසයක් නැති සතිය ගණන් ගන්නෑ. ඒක කරගෙන යනකොට තමයි තේරෙන්නේ කොරෝනා වුණත් මොනවා කෙරුවත් උඹේ ප්‍රමාදයේ මිස කොරෝනා වෛරස් එකේ ඇති බලපුලුවන්කාරකමක් නැහැ. උඹේ ප්‍රමාදේ නම් ඉතින් ඒකට බේතුත් නැහැ. එදා විද්‍යාව කියන්නේ. ඒක තමයි ප්‍රථමම අකුසලේ. අවිජ්ජා පත්‍ය සංඛාර. ඉතින් අපිට තේරෙන්නේ අපිට හැදිලා තියෙන හැම ලෙඩක්ම, අහලා තියෙන හැම බැනීමක්ම, ලැබලා තියෙන හැම ස්තුතියක්ම මේ මගේම දැනුවත්කම මිසක කාගවත් දෝෂයක් නැහැ. එතකොට අපිට කවුරුත් එක්ක ගන්න දෙනවක් ඕනේ නැහැ. අතීතයක් අනාගතයක් වර්තමානයක් මොකුත් නැහැ. අඩු ගන්න මේ ඊගාව චිත්තක්ෂණයට මෝඩ කන්නකර හිටපන්. ඊගාව චිත්තක්ෂණයට සද්ද නොකර හිටපන්. ඊගාව චිත්තක්ෂණය කෙලස ගන්න නැතුව හිටපන්. ඒක අයිතිය තියෙනවනේ පොඩි දරුවටයි වැඩි කරන්ටයි ලෙඩාටයි කාටත් වගේ. ඉතින් සතිපාසලෙන් එහාට දැන් උගන්වන්නේ නැහැ අපි. සතිපාසල කියන්නේ Tamanටත් තියෙනවා මේක සුව වීමේ හැකියාවක් අප්‍රමාදයට එකතු වෙච්චාම ඒක ඒකාන්තයෙන්ම අනුගේ සුවයට බලපාන. ඒ තමයි සේදක සූත්‍රය කියන්නේ. ඔබ අනුගේ විවේක සලකලා දීපෙතන ඔබ විවේක ලැබෙයි. ඔබ අනුන්ට විවේක දෙන්න සොම විවේක ලැබෙන්නේ නැහැ නේ. අනුන්ට සත්‍යයට උදව් කරන්නේ නැතුව උඹට සත්‍ය හම්බ වෙන්නේ නැහැ නේ. ඉතින් ඒ නිසා අනුන්ට කිරීමත් හරියටම අප්‍රමාදේ අතීතයේ කෙරිච්ච අකුසල් වලට පව් ගෙවන ක්‍රමයක් තමයි අනුන්ට උදව් කිරීම. ඒ කියන්නේ ව්‍යංගයෙන් කියන්න පුළුවන්. නමුත් එහෙම කරනකොට තියෙන ශාසනය කොච්චර පණ තියනවද කියලා. ශාසනය කොච්චරක් වෙච්ච වැරද්දට අච්චු ලබාගෙන ඉදිරියට යන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා. ඉතින් ඒකේ වටිනාකම හරි වැඩි. ඒකේ ලස්සන හරි වැඩි, సౌందර්යය හරි වැඩි. අපි මේ නන්නා දුන්නායි ඒක බෙදා ගන්නකොට. ඒක මේ පණ්ඩිස්වාංශි ඉන්නකම් ගල්දුවේ කියනවා සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව. මට මතක නැහැ. ආයෙත් කෑවට මතක. මේ සුභාෂිත රසාස්වාදං සජ්ජනසා සංගම. මේ සංසාරේ නැවති විස වෘක්ෂේ මූර්ත අමූර්ත ඵල දෙකයි තියෙන්නේ. අනිත් ඔක්කොම තීත්ත ඵල. කෑවොත් විනාශයි. එකක් තමයි කෙලින්ම සද්ධර්මයේ හදාරන එක. එහෙම නැත්නම් සද්ධර්මයේ හදාන්න සත්පුරුෂය ඇසුරු කරනවා. සුභාෂිත රසාස්වාදං කෙලින්ම සුභාෂිතයේ බුදුචාන්සිකේ බුද්ධ රසාස්වාදං කරන සෝවාන් වෙනවා. එහෙම නැහැනේ. සෝවාන් වෙන කෙනත් එක්ක ඉන්නවා. සජ්ජනසා සංගම. හැබැයි එයා අපිට ඉන්න මචං වරෙන් මචං කියලා උකුලේ තියාන හුරුතල් කරන්නේ නැහැ. හුරුතල් කරනවා නම් අසත්පුරුෂයෙක් කියලා හිතා ගන්න. ඒක නාලඟ ඉන්න දැනගන්න කුඩල් ඇල්ලුවා වගේ. ඒතකොට තේින්න ඔය ඔක්කොම සබ්‍රහ්මචර්යාව ඔය ඔක්කොම ප්‍රතිපදා ඔක්කොම ඉවරයි සත්පුරුෂයා දැකපුවා. හැබැයි අල්ලලා ඉන්නවා කියන එක වෙනම කලාවක්. සත්පුරුෂයා කවදාකවත් ඒකට උදව් කරන්නේ නැහැ. වැලමිටෙන් තමයි අනින්නේ. ආන්නේ දැනගෙන ඉඳීමේ ලොකු ප්‍රවණතාවයක් මේ සතිපාසල නිසා අපිට ඇති කරලා තියෙනවා. විවිධ පැතිවල ඉන්න අය ඒ සංකල්පයට එකතු වෙලා ඒගොල්ලෝ මේ බැඳීමක් නැහැ. මේ ලියුම් අස්සම් කරලා ඇප්ලිකේෂන් දෙමිලක් නැහැ. අපි නිකන් සතිය වඩමු. අපි නිකන් අප්‍රමාදේ වඩමු. ඒකට ඒ කෙනා ලබන හැම ප්‍රතිඵලයක්ම මට ප්‍රතිඵලයක් වෙනවා. අදා බෙදේ ගැනීම නිසා. ඒකමයි අපේ මේ සාකච්ඡාවේ සතිපතා කරන සාකච්ඡාවේ අර්ථය. ඉතින් කමල් වෙන විශේෂයක් නැත්නම් අපි මෙතනින් સમાප්තිය සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට කෙටි මතක් කිරීමක් කරන්න පුළුවන් නම් 29 වෙනිදා අපි වැඩසටහනට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඒක ඊයේ අපි ටිකක් විලාල් කරගත්ත වැඩේ 29 වෙනිදා අපි හිතාන්නේ ලංකාව වෙලාවෙන් 7 ඉඳලා 7:45 දක්වා පළවෙනි විනාඩි 10 අපිට හම්බ වෙනවා ඒ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ ජාත්‍යන්තර ශාඛාවේ. ඊට ඉස්සෙල්ලා පැයක බණක් තියෙනවා බෝගල සීල විමල ස්වාමීන් වහන්සේගේ ලන්ඩන් මුනිසිපල් ලොකු හමුදුරගේ. ඊට පස්සේ මේ විනාඩි 45 ඉස්සෙල්ලා වීඩියෝ එක දාලා ඊට පස්සේ මම සතියේ අංග 10 ඒකයිනෝ ඇම්බික වීමක් ආදී ඒක පිළිබඳ පොඩි මතක් කිරීමක් කරලා කට්ටිය විනාඩි 5 10ක් භාවනා කරනවා. භාවනා කරවලා සාකච්ඡාවක් කරනවා. ඉතින් සාකච්ඡා කරනකොට මම කියන්නේ ප්‍රශ්න විචාරක වැඩපිළිවෙල. ඒකෙදී මම දැනට ලිඛිතව ලියලා ඇරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පෞල් සෞඛ්‍ය සහ සෞඛ්‍ය අධ්‍යාපන කොටස මානසික සෞඛ්‍ය කියන අංශ දෙකේ ප්‍රධානීන්ද මේකට අපිට කියන්න දෙයක් තියෙනවා නම් දැනට කියලෙවන්න නැත්නම් සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. ඒකෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය සහ පෝෂණ අංශයත්
තත් අපි ආර්දනා කරනවා. එතකොට ජාත්‍යන්තරේ ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර විනාඩි 15ක් විතර විනාඩි 45න් 15ක් විතර ගන්න බලාපොරොත්තු වෙන සාකච්ඡාව ඒක බොහෝ විට වෙන්නේ 7:00 ඉඳලා 7:45 දක්වා. ඒ ටික තමයි අපි යොදාගෙන හිටියේ. එතකොට ඒකේ ජාතික මට්ටමක් නැහැ. ජාතික මට්ටමේ ය아가න්න විදියක් අපිට දොරක් විවෘත වුණේ නැහැ. අපි බලාගත්ත ක්‍රම දෙකම අසාර්ථක වුණා නැත්නම් අපි පසුබෑවා. නැත්නම් අපි ගත්ත තීන්දුවක් ඒ වෙනුවට මුළු දවසම අපි කඩුවෙල ඉමු. දුරස්ත භාවනා කමිටියේ සයිකියාට්‍රික් කෝස් එක වගේ 25 දෙනෙක් ගෙන්නනවා. ඒකට අපි ආරාධිත කීප දෙනෙකුත් ගෙන්නන්න ඉඩ තියෙනවා. ඒකල දවස පුරාම මේ සක්මණ පරියන්ක වීඩියෝ පිටි පෙන්නලා සාමාන්‍ය සති දවසක් පවත්වනවා. අපි එදා සති දිනයක් කරනවා. ජාතික නැත්තම් සතිපාසල සති දිනයක්. ඒකලා 6-7 බණ අහනවා. 7-7-45 සම්බන්ධ වෙනවා. ඉතින් ඒකට සම්බන්ධ වෙන හැටි දැනට තාමත්ම මේ කාර්ය බහුලව කටයුතු යෙදෙනවා තරිඳුයි දර්ශනයි දර්ශනක අපි වීඩියෝ හදන එකනයි රංජන්. ඉතින් ඒගොල්ලෝ අද හෙටම පටන් අර ගන්නවා WhatsApp එකෙන් හරි YouTube එකෙන් හරි ජනමාධ්‍යෙන් හරි අපි මේ වැඩ ටික කරනවා. ඕගොල්ලෝ අපිට සම්බන්ධ වෙන්න කියලා ඇඩ්වර්ටයිස්මන්ට් පාරක්. ඒ කියන්නේ මාකටිං පාරක්. ඒකට බඩු හදන එක අද ඉඳලා දවස් 3ක් ඇතුළත කරනවා. ඉතින් මම ඒකට ඊමේල් එකක් කිව්වා මට මතක නැහැ කමල්ට දැම්මද කියලා. මම දැම්මා මේ චන්ද්‍රිකාට ඊට පස්සේ දීපාල්ටද කවුද මට මතක නැහැ. උඟක් අපිට ලියන එක නම් මොකද්ද අරුණ දේවසුරින්ද වෙනුවට එක්කෙනෙක් ආවා එයාට කිව්වා. නදීප්ට කිව්වා වීඩියෝ පිටි හදන එකට උදව් කරන්න කියලා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නැත්නම් සෞඛ්‍ය විෂය දුරස්ථ අධ්‍යාපනයේට හෝ සතිපාසල් දවසට මේ අතහේදී මේ සතිමත් වෙන හැටි නානකොට කැම කනකොට ආදී දේවල් පිළිබඳ කෙටි වීඩියෝ හදන එක. ඉතින් ඒකට ඇත්තටම මේ දුර ඉඳලවත් කරදාගේ කවුද සමන්තනේ අපේ බ්‍රිස්බේන් සමන්ත සාමිනා. ඔයාලා නමාරුනේ. දැන් ටිකක් කැරකිලා වගේ සාමිනාස මේ මට කතා කරා ගිය සතියේනවා. කැරකිලා කියන්නේ නූරටද හරි පැත්තට? කොයි පැත්තකට හරි කැරකිලා තමයි. ඉතින් කැරකිලා කියන එක අර්ථයක් නැහැ නේ බං. ඉතින් අපිට වාසියටද කැරකිලා තියෙන අවාසියටද කියලා තියෙන්නේ. වාසියට වගේ. අය එන උට දාපන් කොක්කක්. මොකද අමරනාථ කියලා තියෙන්නේ මං ඒ වගේ පොඩි වීඩියෝ ක්ලිප්ස් මේ ළමයි ටෙලිවිෂන් එක දිහා බලනකොට කියනකොට කම්මැලි වෙනවා. අන්නේ වෙනකොට පෙන්වන්න පුළුවන් පොඩි වීඩියෝ පැටි ඒක සෞඛ්‍ය විෂයට විතරක් නෙමෙයි හැම විෂයටම හදන්න ඕනේ. ඉතින් අන්නේ වීඩියෝ පැටි 40ක් අපි හැදුවා 40ම අසාර්ථකයි. එහෙනම් 40ම මේ අධ්‍යාපන National Institute of Education ජාතික අධ්‍යාපන ආයතනයේ අපිට රිමාක් එකක්වත් දීලා නැහැ. ඉතින් ඒකේ බලලා අපි දැන් අලුත්යක් හදන්න ඕනේ. ඒ නිසා ඒ වගේ අරුණ චන්ද්‍රිකා දෙන්න තමයි අපිට ගොඩක් උදව් කරුවේ. හැබැයි ඔය දීපාල්ට දිලීප් කවුද? සමන්ත. නෑ මෙල්බර්න් වල ඉන්න නදීප්. ඒගොල්ලොත් එක එකතු වෙලා මේ දවස් දෙකේ කතා කරගන්නවා නම් ඔය කට්ටියට තේමාවල් හදා බෙදා ගන්න පුළුවන්. ඒකට දක්ෂ ඇත්තටම මේ බ්‍රිස්බේන් වලයි මෙල්බර්න් වල කට්ටිය තමයි වීඩියෝ හදන වැඩවලට. අපි ළඟ එක්කෙනෙක් ඉන්නවා. නමුත් ඕගොල්ලෝ ගාව මේ ඒකට තාක්ෂණයේ තියෙන ගොඩක්. ඒකට උදව් කෙරුවේ නැත්තම් උඹලටත් කොරෝනා හැදෙයි. මොන මම සෙල්ලම් කියනවනේ නෙවෙයි විහිළු නෑ. කොරෝනා හැදෙන්නේ නැති වෙන්න ඔය මොන මොන එකකින් පිනක් දාමක් කරගෙන ඉතින් දැමෙන් සෙමෙන් රාජ්‍ය කරන හිටපල්ලා. එහෙමයි සාවිනාස්. නේද අපි සමාප්ත කරමුද? එහෙමයි සාවිනාස් මේ පැත්තෙන් වෙන මුකුත් දැනට දැනුම් දීලා නෑ සාවිනාස්. අපි එනම් පාලි කුටියට ආරාධනා කරනවා. අවසරයි සයන්ස්. පින් අනුමෝදන් කරන වෙලාවේ දස පින් කිරියත් අතර පින් කිරියවත් කිහිපයක් එක් රැස් වුණු ඇසුව පිරු කරුණු පිරුණු ධර්ම සාකච්ඡාවක් මෙහෙවමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ බොහෝ පින් රැස් කරගත්තා. සවන් දෙමින් කරුණු ඉදිරිපත් කරමින් සම්බන්ධ වෙමින් පූජනීය මහා සංඝරත්නය සමග එතරින් මෙතරින් සදැහැති පින් කැමැති පිරිසක් එක් රැස් වුණා. අප සෑම දෙනා විසින්ම අත්පත් කරගන්නට යෙදුණු සියලු පින් අපටත් ලෝවැසි සැමටත් නිවනින් සැනසෙන්නට හේතු වේවා මෙත් සිත් ඇති කරගෙන මෙසේ පින් දෙමු. ittavata ca ammeni sambataṃ puñña sampaдаṃ